සාකච්ඡා කරමින් සිටියේ ditth ස්ථාන මූලධර්මයේ ගැන. අපි මුලින්ම කතා කළා මේ ditth ස්ථාන මූලධර්මයේ හැදුන්නේ කොහොමද කියලා. ඔයගලන්ට මතක ඇති අපි කිව්වා ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු ගිණුම් කරන සමීකරණයට අපි දැම්මානේ අර වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් වලට ඒවට දානකොට අපි කනරින එකනේ දැන් මේ කියන්නේ වැඩි වෙනවා අඩු වෙනවා කියලා කතා කර අන්නේ වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් වල සිදුවන වැඩිවීම සහ අඩුවීම අර සහ බැර වශයෙන් ලියා දක්වන ක්‍රමය තමයි අපි මේ කතා කරන්නේ ditth ස්ථාන ක්‍රමයේ විදිහට. හරි. ඉතින් අපි ඒකට අදාළව අභ්‍යාසයක් සාකච්ඡා කළා. අද අපිට තියෙන ටිකක් සංකීර්ණ අවස්ථා කීපයකට යන්න මේකේ. මැසේජ් එකක් දාලා තිනවා අපි බලමු. question no 6 and 10. හරි. 6යි 10යි තියෙනවලු homework එකක්. 6යි 10යි. 6 වෙනි එක. 6 වෙනි එක නම් ලේසිනේ. 6 වෙනි එක නම් ලේසි. හයවෙනි එක කරන්න ගියොත් එහෙම සෑහෙන වෙලාවක් යනවා ළමයි දැන්. හයවෙනි එක හදන්න ඕන නම් මට පොඩ්ඩක් කියන්න බලන්න. හයවෙනි එක මට මං හිතන්නේ දෙන්නෙක් හරි තුන්වෙනෙක් හරි එවලා තිබ්බා. අපි ඒක බලමු. ඒ කියන්නේ මට එවපු නැති කට්ටිය එවන්න. එතකොට මම ඒක බලලා දෙන්නම්. මොකද අපේ වෙලාව අපරාධේ මේකට ගන්න එක. ඊට පස්සේ අපි 10 ආයේ හෝම්වර්ක් එකක් කියලා තිබ්බා. අපි 10 කතා කරමු. හරි බලමු. අපිට තියෙන අහලා තියෙනවා අපෙන් ව්‍යාපාර ආයතනයක ලෙජරෙන් උපුටාගත් ගිණුම් සමූහයක් පහතින් දැක්වේ. මෙම ගිණුම් භාවිතයෙන් ප්‍රශ්නාංක 10ට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. හරි. එතකොට බලමු අපි අපිට තොරතුරු කීපයක් ගිණුම් වර්ග කීපයක් කියලා තියෙන ව්‍යාපාරයක ගිණුම් වර්ග 25ක්. අපෙන් අහලා තියෙනවා එකිනෙක ලෙජර් ගිණුම් පහත නූතන වර්ගීකරණ යටතේ දැක්වීම ලෙජර් ගිණුමට අදාළ අංකයේ වර්ගීකරණ යටතේ ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වේ කියලා. ඒ කියන්නේ අංක ටික දැම්මම හොඳටම ඇති. එතකොට බලමු මුලින්ම මොකද තියෙන්නේ ඉඩම්. ඉඩම් කියලා කියන්නේ මොකක්ද ළමයි? ඉඩම් කියලා කියන්නේ වත්කමක්. එහෙනම් වත්කම වලට අංක 1 දැම්මම නම් හරි. ඉඩම්. ඊට පස්සේ බලන්න මොනවද තියෙන්නේ කියලා අපි එකින් එක බලමු. ඔයගොල්ලොත් අඩුපාඩු තියෙන අය හදාගන්න. අර 6 වෙනි ප්‍රශ්නේ මට කරපු නැති අය ඒක එවන්න. මොකද ඒක අනිවාර්යයෙන්ම එකතු සමාන වෙන්න ඕනේ. මම සමාන වෙන්න ඕනේ ගාන උනා කියන්න ඔයගොල්ලන්ට ටක් ගාලා බලලා. සමාන වෙන්න ඕනේ ලක්ෂයයි කියලා කියන්නේ ඉවල් කුලී කියලා එන්න ඕනේ 3000යි. බැංකු ණයක් ගත්තොත් එහෙම අපි මේ විදිහට මම ශේෂ පරීක්ෂම ඇන්දේ ශේෂ පරීක්ෂම ගැහුවා මුදල් එකේ ඉන්න ඕනේ 1,18,500ක් ප්‍රාග්ධනිකේ බැර පැත්තෙන් ඉන්න ඕනේ ලක්ෂයක් ගෙවල් කුලී කියලා හර පැත්තෙන් ඉන්න ඕනේ 3,000ක් බැංකුණේ කියලා බැර පැත්තෙන් ඉන්න ඕනේ 20000ක් ලද පොලී කියලා බැර පැත්තෙන් නැත්නම් පොලී ආදායම් කියලා බැර පැත්තෙන් ඉන්න ඕනේ 1,500ක් මේක අවසාන එකතු වෙන්නත් ඕනේ 1,21,500ක් මේක අමාරු කෙනෙක් ඉන්නවනම් කියන්නේ දැන් අඩුපාඩු ටික බලලා දෙන්න ඒක ගොඩක් අමාරුනේ අපි ගිය සතියේ කරපු එකම තමයි ටිකක් වෙනස්ව තියෙන්නේ 500ට මේක තමයි ශේෂ පරීක්ෂම අන්තිම එක තමයි මම මේ හැදුවේ ඉතින් ඔය විදිහට හදන්න තියෙන්නේ. මේ විදිහට නෙමෙයි. ඔයගොල්ලෝ ditth ස්ථාන ටික ලියලා ලෙජර් ගිණුම් වල දාලා තුලනය කරලා ගිණුම් විශේෂ හඳුනගෙන හැදුවා නම් හරියි. ඉතින් මේක තමයි අන්තිමේ උත්තරේ. ඉතින් ඔයගොල්ලෝ කාලයක් ගියාට පස්සේ මෙහෙම ගාන දිහා බලලා කෙලින්ම මේ හතරවෙනි උත්තරේ හදන්න පුරුදු වෙයි. ඉතින් ඒක එකපාරින් බෑ. ටික දවස් ටික කාලයක් ඉතින් ගණන් හදලා හුරු වෙන්න වෙනවා. ඊට පස්සේ එකපාරින් උත්තරේ ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු දෙවෙනි එක මොකක්ද කියලා විදුලි ගාස්තු. විදුලි ගාස්තු කියන්නේ මොකද්ද? වියදමක් නේද? එහෙනම් අපි වියදම් වල දාගමු විදුලි ගාස්තු කියලා අංක 2. ඊට පස්සේ බලන්න ඊට පස්සේ තියෙනවා ණයන්න වත්කමක් නේද? එහෙනම් අපි වත්කම් වල දාගමු ණයගැති පාලන කියලා අංක 3. මෙන්න මේ විදිහට. ඊට පස්සේ බලන්න තමයි මේ ඔයා මතක තියාගන්න පොලි. මේක නිකම්ම පොලි, නිකම්ම කුලි කියලා කියන්නේ වියදමක්. නිකම්ම කිව්වොත් වියදමක්. පොලියක්, කුලියක්. එහෙම නිකම්ම කියනවනම් අපි වියදමක් විදිහට අර්ථ දක්වන්නේ. අංක 4 වියදම.
ණය ගැති පාලන තේරුම් නැහැ කියලා දාලා තියෙනවා. ණය ගැති පාලන කියලා කියන්නේ ණය ගැතියෝ තමයි. ණය ගැතියන්ට තමයි අපි ණය ගැති පාලන කියන වචනේ පාවිච්චි කරන්නේ. ව්‍යාපාරයෙන් ණයට ගත්තොත්. ව්‍යාපාරයෙන් ණයට ගත්තොත් අපි කියනවා ණය ගැතියෝ කියලා. දැන් උදාහරණයක් විදිහට හිතන්න. ඔයාගේ යාළුවෙක් ඔයාගෙන් රුපියල් 10000ක් ඉල්ල ගන්නවා ලබන සතියේ දෙන්නම් කියලා. එතකොට එයා ඔයාගේ පැත්තෙන් යාළුවා ණයක් ගත්ත කෙනෙක්, ණය ගැතියෙක්, වත්තමක්. මොකද එයා ඉස්සර දවසක තමයි ඔයාගෙන් රුපියල් 10000ක් ගත්තේ. දැන් ගත්තා කියන්නේ ගත්තා කිව්වත් ඒක අතීත කාලේනේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස බිහි වෙලා ඉන්නවා. ඊට පස්සේ පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට යට කියන්න පුළුවන් මේ මට සල්ලි හදිස්සි මට දවස් 10ක් නම් දෙන්න බෑ. දවස් 7ක් ඇතුළත වගේ සල්ලි ටික දෙන්න. නැත්නම් මට සල්ලි හදිස්සි නෑ. මට දවස් 20කින් සල්ලි දුන්නා නම් ඇති. අපිට ඒ විදිහට පාලනය කරන්න වෙන යාට කියලා ගෙදර වැඩ කරව ගන්න ඔය අපි. ඉතින් අපිට ඒ ණය ගැති එක පාලනය කරන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ ඒ කියන්නේ යාට බලපෑම් කරන්න පුළුවන් ටිකක්. ඊට පස්සේ තව ගත්තොත් එහෙම කවදා හරි දවසකදී එයාගෙන් අපිට සල්ලි හම්බ වෙනවා. වත්තමක ලක්ෂණ තියෙන්නේ බලන්නකෝ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වර්තමානයේ පාලනය කරන්න පුළුවන් අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලාගෙන එනවා. ඒක නිසා ණය ගැතියෝ කියලා කියන්නේ වත්තම. මෙතන ණය ගැති පාලන කියන වචනේ දාලා තියෙන්නේ මොකක්ද දන්නවද? ව්‍යාපාරයක ණය ගැතියෝ සියල්ලම නියෝජනය කරන ගිණුමට කියන්නේ ණය ගැති පාලන ගිණුම කියලා. උදාහරණයක් විදිහට ගන්නකෝ. ඔයාට ව්‍යාපාරයක් තියෙනවා. ඔයාගේ ව්‍යාපාරේ ණය ගැතියෝ ඉන්නවා 20 දෙනෙක්. ණය ගැතියෝ 20 දෙනෙක් ඉන්නවා. කියනවා ණය ගැති පාලන ගිණුම කියලා. ව්‍යාපාරයක ණය ගැතියන් සියලුම දෙනා නිරූපණය කරන ගිණුම. ණය ගැති පාලන. ඒක වක්කම. සාමාන්‍ය ඒකයි අංක 3 වක්කමක් විදිහට ගත්තේ. ඒ ඉස්සරහදී ඔයගලන්ට හම්බ වෙනවා මේ පාලන කියන වචනේ දාලා. ඉස්සරහදී කියන්නේ මේ පාඩම විඳපුවා. ඊට පස්සේ පොලි ආදායම්. ආදායම් කියලා කියන්නේ පොලි ආදායම් කියලා කියන්නේ අපිට හම්බෙන පොලිය. අපිට හම්බෙන ඒ කියන්නේ අපි බැංකුවේ සල්ලි දැම්මට පොලි ආදායමක් හම්බෙලා ආදායම්. ඊට පස්සේ අංක 6 ගෙවී යුතු පොලි. ඒ කියන්නේ උන් අපි බැංකුවෙන් ණයක් අරගෙන පොලිස නැහැ. දැන් ගිය මාසේ පොලිය ගෙවලා නැහැ. වගකීමක්. ඒක ගෙවන්න ඕනේ. ගෙවිය යුතුයි කියලා කියන්නේ ළමයි වගකීමක්. ඔයා මේ වචන වලින් තේරුම් ගන්න. ඕනෙම තැනක ගෙවිය යුතුයි කියන වචනේ තියෙනවා නම් මේක වගකීමක් වෙන්නේ. ගෙවිය යුතු වචනේ තියෙනවා නම් වගකීමක්. ගෙවන්න ඕනේ. ඒ කියන්නේ බැඳිලා නෙන්නේ. ඒක ගත්තා නම් දෙන්න එපා. ඒ වගේ. අංක 6 වගකීම. මේ වචනත් එක්ක තේරුම් ගමු අපි තේරුම් සාමාන්‍ය අපේ ගෙදරක මේ වචන තියෙනවනේ බලන්න සමහරට අම්මා කියනවා ඇති අපේ ගිය මාසේ විදුලි බිල ගෙවන්න තියෙනවනේ එහෙනම් වගකීමක් අනිවාර්යෙන් ගෙවන්න ඕනේ නැත්නම් විදුලි බල මණ්ඩලයෙන් කවුරු කෙනෙක් ඇවිල්ලා ඔයගොල්ලන්ගේ විදුලි විසන්ධි කරයි ඊට පස්සේ ඔයගොල්ලන් කුලියට ඉන්නවනම් ගිය මාසේ කුලිය ගෙව්වේ නැහැ ඒක ගෙවන්න ඕනේ අනිවාර්යෙන් නැත්නම් ඒ කියන්නේ ගෙදර හිටපු නිසානේ කුලිය ගෙවන්නේ ඒ කියන්නේ ගෙදර ඔයා හිටිය ගිය මාසේ ඒකට සල්ලි දුන්නේ නැහැ වගකීමට බැඳිලා ඉන්න ඔයා පාවිච්චි කළානේ ගෙදර ඒක නිසා කුලිය ගෙවන්න ඕනේ ඒක වගකීමක් හැමතිස්සෙම ඊට පස්සේ කලින් ලද පොලි කලින් ලද කියලා කියන්නේ ඒත් වගකීම උදාහරණයක් විදිහට කියනවා නම් ඔන්න අපි ගමු මෙහෙම මතක් වෙන්නේ නැහැ උදාහරණ. අපි ගමු ඔයා මට පොලියට සල්ලි ටිකක් දෙනවා. රුපියල් ලක්ෂයක් කියලා ඉතින් මම රුපියල් ලක්ෂයක් පොලියට දෙනවා අද. පොලිය විදියට ඕනේ කියලා රුපියල් 10000. ඔයා මට අද රුපියල් ලක්ෂයක් පොලියට දීලා මට කියනවා අවුරුද්දකට පොලි විදියට අවුරුද්දකට කියන්නේ මාස 12කටනේ. මාස 12කට පොලි විදියට රුපියල් 10000ක් ඕනේ කියලා කියනවා. දැන් මම බලනවා අද මම හිතනවා අද 10 වෙනි මාසේ පළවෙනිදා කියලා. මේ 9 වෙනි මාසේ වලට මම හිතනවා 10 වෙනි මාසේ පළවෙනිදා කියලා අද. එතකොට මම ඊට පස්සේ මම ඔන්න මාසයක් දෙකක් ගිහිල්ලා රුපියල් 10000 පොලි වාට ගෙනත් දෙනවා. එතකොට ඔයා හිතලා බලන්න ඔයාගේ මම මේ අවුරුද්දේ සල්ලි ගත්තා. මම ඔයාට මේ අවුරුද්දෙම රුපියල් 10000ක් ගෙවුවොත් එහෙම මේ අවුරුද්දේ දෙසැම්බර් 31 දිනට ඔයා ගණන් හදනවා නම් ඔයාට කලින් හම්බෙච්ච පොලියක් තියෙනව නේද? ඒක තේරුණාද? ඉන්නකො මම ඒක තේරෙන්න තව ටිකක් කිය. දැන් අපි හිතන්න මෙන්න අපි ගණන් හදන්නේ 2021 ජනවාරි මාසේ පළවෙනි පටන් අරගෙන 2021 12:31කින් අවසන් වෙන අවුරුද්දට කියලා මේ කාලෙට තමයි අපි ගණන් හදන්නේ. අපේ ගිණුම් කාල සීමාව වෙන්නේ මෙන්න මේ කෑල්ල. අපි ගණන් හදන්නේ මේ අවුරුද්දට. මේ අවුරුද්දට ගණන් හදනකොට ඔයාගෙන් මම රුපියල් ලක්ෂයක් පොලිට ගන්නවා මෙන්න මේ දවස් 2021 10යි 1. මෙන්න මෙදා මම ගන්නවා රුපියල් ලක්ෂයක් ඔයාගෙන් පොලියට. හරිද? ඔයා කියනවා අවුරුද්දකට පොලියක් ඕනේ කියලා. අවුරුද්දකට 112ක පොලියක් ඕනේ කියලා මට කියනවා. ඉතින් හිතන්න මම මාස කිහිපයක් ගිහිල්ලා අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔයාට රුපියල් 12000ක් දෙනවා පොලි විදියට. ඔයාට රුපියල් 12000ක් දෙනවා පොලි විදියට. ලක්ෂයට 112ක් කියන්නේ 12000යිනේ. ඒක තේරෙනව නේද? 100න් බෙදලා 12න් වැඩි කළා නම් එන්නේ 12000යි. එතකොට දැන් ඔයා කල්පනා කරලා බලන්න මම ඔයාගෙන් සල්ලි පොලියට ගත්තේ 2021 10යි 1 නම් ඒ 2021 10යි 1 අවුරුද්ද අවසානයේට තියෙන මාස කීයද? 11යි 1 12යි 1 12යි 31 මාස 3යි නේ තියෙන්නේ.
බලන්නකෝ 11යි 1 12යි 1 12යි 31 මාස 3යි තියෙන්නේ. අවුරුදු ඉවරෙන්න මාස 3යි තියෙන්නේ. හැබැයි මම මාස 12ක ඒ කියන්නේ අවුරුද්දක සල්ලි වට දුන්නා. එතකොට ඔයා බලන්න කල්පනා කරලා ඔයාගේ මේ අවුරුද්දට දාලා වෙන්නේ 12000ද 12000න් 12න් 3ක්ද කියලා. 12න් 3යිනේ මාස 3ක් විතරයිනේ මේ අවුරුද්දට අයිති වෙන්නේ. ඉතුරු ටික අයිති වෙන්නේ ඊළඟ අවුරුද්දට. ඒක නිසා ඔයා ඇත්තටම ඔයාගේ ආදායම හඳුන ගන්නකොට හඳුන ගන්න ඕනේ කීයද? රුපියල් 3000යි මේ අවුරුද්දේ. එතකොට මම රුපියල් 12000ක් දුන්නානේ. ඒ 12000න් 9000ක්ම හම්බෙලා තියෙනවට කලින්. ඒ කියන්නේ ලබන අවුරුද්දේ පොලිය තමයි මේ අවුරුද්දේම හම්බෙලා තියෙන්නේ. අන්න ඒවට කියනවා කලින් ලද ආදායම් කියලා. ඒවා ඇවිල්ලා වගකීමක්. මොකද බැඳීමක් ඇති වෙනවා අපිට ඒ ගැන. හිතන්නකෝ වැඩි ඕනේ නැහැ. ඕගොල්ලන්ගේ ගෙදර ඔයා දෙනවා කාට හරි කුලියට. ඒ කුලියට ගත්ත කෙනා අවුරුදු දෙකක සල්ලි එකපාරම දෙනවා. ඒකෝර හිතලා බලන්න මේ මිනිස්සයා අවුරුදු දෙකක් යනකම් ඉලවන්න බෑනේ අපිට. අපි යාගෙන් සල්ලිත් ගත්තානේ. ඒ කියන්නේ අපිට ඔයාට කියන්න පුළුවන් ඉතින් සල්ලි දුන්නා නම් යවන්න පුළුවන් කියලා. ඒ වුණාට යාට බාර නොපිනින්න අයිතියක් තියෙනවා. මොකද එයා අවුරුදු දෙකක සල්ලි දෙනකොට ඔයා ඒ මුකුත් කතා කිව්වේ නෑනේ. ඔයා අවුරුදු දෙකේම සල්ලි කැමැත්තෙන් බාරගත්තා. ඒ ඇඩ්වාන්ස් කරනවා කියලා කියන්නේ. ඉතින් අවුරුදු දෙකට ඇඩ්වාන්ස් කරා නම් එයාව එලවන්න බෑ. ඒ වගේ කියන්නේ අපි ආදායම කලින් ලබා ගත්තොත් අපි ඒකට කියනවා වගකීමක් කියලා. කලින් ලද ආදායම කියලා කියන්නේ වගකීමක්. පැහැදිලි නම් කියන්නේ ඉතින් අපි මේවා කතා කරමු කවුරුටත්. ඕනෙම තැනක කලින් ලද කියන්නේ වගකීම. ඊට පස්සේ ලැබිය යුතුයි කියලා කියන්නේ අවුරුද්දට අයිති තාම හම්බෙලා නැහැ. ඕනෙම තැනක ලැබිය යුතු කියලා කියන්නේ වත්කමක් ළමයි. ඕනෙම තැනක. ඒකට අංක 7 වගකීමක්, අංක 8 වත්කමක්. ලැබිය යුතු කියලා කියන්නේ වත්කමක්. එතකොට දැන් ඔයාලට පේන්න ඕනේ 4 5 6 7 8 කියන තිබ්බොත් වියදමක්. පොලි ආදායම් කියලා තිබ්බොත් ආදායමක්. ගෙවි යුතු පොලි කිව්වොත් වගකීමක්. කලින් ලද පොලි කිව්වොත් වගකීමක්. ලැබිය යුතු පොලි මේකේ නෝ එක එක ආකාර තියෙනවා මේ වගේ. ඕන තව එකක් තියෙනවා මේක ඒක දාලා නැහැ. මම ඒක නිකන් ලියලා පෙන්නන්නම්. කලින් ගෙව් පොලි. කලින් ගෙව්. ඒ කියන්නේ අපි ගෙව්වොත් ඒක වත්කමක් වෙන්නේ. කලින් ලද කියන්නේ නම් වගකීමක්. කලින් ගෙව් නැත්නම් ඉදිරියට ගෙව් කියන්නේ වත්කමක්. ඔන්න ඔය සෙට් එක තමයි තියෙන්නේ ඉතින්. නිකම්ම පොලි, පොලි ආදායම්, ගෙවි යුතු පොලි, කලින් ලද පොලි, ලැබිය යුතු පොලි, කලින් ගෙව් පොලි. ඔන්න ඔය ඒ කියන්නේ ඔය වර්ග පහ තමයි තියෙන්නේ සාම. ඊට පස්සේ ගෙවල් කුලි. ගෙවල් කුලි කියන්නේ වියදමක්. ඔයගලන්ට අපැහැදිලි නම් කියන්න සහ පැහැදිලි මදි නම් කියන එක මේ පැත්ත ටිකක් වහිනවා. ඒ නිසා කැඩ සමහර තැන්වලදී කැඩි කැඩි ඇහෙන්න පුළුවන් සිග්නල් චුට්ටක් අඩුයි වගේ ඒකයි. ගෙවල් කුලි ආදායම වලට ඊට පස්සේ තියෙනවා ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියන්නේ හිමිකමක්. 11 ගැනිලි. ගැනිලි කියන්නේ ළමයි හිමිකමක්. හරිද? මේ ගැනිලි කියන්නේ හිමිකමක්. ගැනිලි දැන් හිතන්නකෝ ප්‍රාග්ධනය කියන්නේ මොකක්ද? ප්‍රාග්ධනය කියලා. ගැනිලි කියන්නේ ඒ වගේම අයිතිකරු ව්‍යාපාරයෙන් ගන්න දේවල් වලට හිමිකම් ගිණුමක්. ගැනිලි කියන්නේ හිමිකම් ගිණුමක්. ඒක ගොඩක් අයගේ වැරදිලා තිබ්බා මට ඒ උත්තරවල. ඒක නිසා මේක පුළුවන් නම් ඒක හයිලයිට් කරලා හරි තියාගන්න. මොකද ඔයාලගේ වරදින එක විශේෂයෙන් මතක තියාගන්න එපා අපි. ඒක නිසා ඒක හයිලයිට් කරලා හරි තියාගන්න. ණය හිමි පාලන. ණය හිමි පාලන කියන්නේ ණයලුම ණය හිමියෝ. ව්‍යාපාරයේ සියලුම ණය හිමියෝ නියෝජනය කරන ගිණුම කියලා කියන්නේ. මේක වගකීම් ගිණුමක්. සාමාන්‍යයෙන් හිතන ණය හිමියෝ මොකක්ද වගකීමක්. වගකීම වලට දාගන්න. අංක 13 වගකීම්. ඊට පස්සේ බලමු ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. 14 බැංකු ණය. බැංකු ණය කියන්නේ මොකද්ද? ඒත් වගකීමක්නේ. ඔන්න මම දාගන්නවා වගකීම වලට. ලී බඩු. ලී බඩු කියන්නේ වත්කමක්. අංක 15 වත්කමක්. ලී බඩු ෂෙයා වෙන් කිරීම. ලී බඩු ෂෙයා වෙන් කිරීම. ළමයි මේ ලී බඩු ෂෙයා වෙන් කිරීමට සමාන වචනයක් කියනවා. ඒක මතක තියාගන්න වෙනවා. ඒක අනිවාර්යෙන්ම සමාන වචන විදිහට මම ඔයගලන්ට දෙනවා කොටස් ටිකක්. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න වෙනවා. ඒ දන්නවද? ඔයා දැන් හිතන්න පුතා උසස් පෙළ විභාගෙට සූදානම් වෙනවා කියලා. එතකොට ඔයාට හම්බ වෙනවා ළමයි අලුත් සිලබස් එකේ තියෙන වචන. ඒ වගේම ඔයාට පරණ සිලබස් එකේ තියෙන වචනත් හම්බ වෙනවා. ෂෙය වෙන් කිරීම කියන්නේ පරණ සිලබස් එකේ තියෙන වචනේ. සහ මේක ඔයා සාමාන්‍ය පෙළ මට්ටමේදීත් අහලා ඇති. ලොකුවට ඉගෙනගෙන නැතුව ඇති. ෂෙය වෙන් කිරීම කියලා කියන්නේ වත්කම් ගිණුමක්. මේක වත්කම් අඩු වෙන ගිණුමක්. අපි ඔය මේ ගොඩනැගිලි, මෝටර රථ, තන්ත්‍ර, උපකරණ වගේ දේවල් පාවිච්චි කරනකොට පාවිච්චියත් එක්ක ඒවයි වටිනාකම් අඩු වෙනවා. පාවිච්චියත් එක්ක වටිනාකම් අඩු වෙනවා. ඒකට ෂෙය කියලා කියනවා. ඉතින් මේ ෂෙය නිරූපණය කරන්න අපි වියදම් ගිණුමක් ගන්නවා ෂෙය කියලා. ඒත් එක්කම ෂෙය අවුරුද්දක් ගානේ අඩු වෙලා යන ෂෙය ටික වාර්තා කරන්න තව ගිණුමක් ගන්නවා. ෂෙය වෙන් කිරීමේ ගිණුම කියලා. ෂෙය වෙන් කිරීමේ ගිණුම. ඒ ෂෙය වෙන් කිරීමේ ගිණුමෙන් නිරූපණය වෙන්නේ අවුරුදු ගාණක් තිස්සේ අර දීපල අත්පත් කරගත්ත දවස් ඉඳලා අවුරුදු ගාණක් තිස්සේ ඒ දීපලෙන් අඩු වෙලා ගිය ප්‍රමාණය. සරල උදාහරණයක් කියනවා නම්
අවුරුදු 5කට කලින් මම වාහනයක් ගත්තා. අවුරුදු 5කට කලින් මම වාහනයක් ගත්තා රුපියල් ලක්ෂ 3කට. කියලා හිතන්න. මම අවුරුදු 5කට කලින් ලක්ෂ 3කට වාහනයක් ගත්තා. ඊට පස්සේ අද අවුරුද්දකදී මේකෙන් රුපියල් 20000ක වටිනාකමක් අඩු වුණා. එතකොට දැන් බලන්න අවුරුදු 5කට කලින් නේ ගත්තේ. දැන් අවුරුදු 5ක් ගියානේ. එතකොට අවුරුද්දකට 20000 ගානේ අඩු වුණා නම් අවුරුදු 5 අවසානයේදී කීයක් අඩු වෙලා ඇද්ද මේ වාහනේ? රුපියල් ලක්ෂයක් නේද? 20000 5ක් අඩු වෙලා තියෙනවා. එතකොට මගේ ෂේ වෙන් කිරීමේ ගිණුමේ තියෙන්නේ ඔන්න ඔය ලක්ෂය. එතකොට මට පුළුවන් මගේ අර මෝටර රථ ගිණුමේ තියෙන්නේ ලක්ෂ 3යි. අත්ත ගාන. ෂේ වෙන් කිරීමේ ගිණුමේ තියෙන්නේ ඒක අද වෙනකොට අඩු වෙලා ගිය ගාන. නේද? මෝටර රථ ගිණුමේ තියෙන්නේ මම ගත්ත ගාන. ෂේ වෙන් කිරීමේ ගිණුමේ තියෙන්නේ අද වෙනකොට අඩු වෙලා ගිය ගාන. එතකොට මට බලන්න පුළුවන් ඔය ගිණුම් දෙකේම වෙනස ගත්තා නම් මට බලන්න පුළුවන් මගේ මෝටර රථ කීයක් වටිනවද අදට කියලා. මම ගත්තේ ලක්ෂ 3කට අද වෙනකොට ෂේ වෙලා තියෙනවා ලක්ෂයක්. එහෙනම් මගේ වාහනේ අද වටිනවා ලක්ෂ 2යි. අන්න එහෙම හොයා ගැනීමේ පහසුවට තමයි මෙහිම ෂේ වෙන් කිරීමේ ගිණුමක් ගන්න. මේක ඇවිල්ලා වත්කම් අඩු වෙන ගිණුමක්. මේකේ අලුත් සිලබස් එකේ කියන වචනේ තමයි ඒකත් ලියාගමු ඔයගොල්ලෝ සමුච්චිත ෂේ කියලා කියනවා. ලීබඩු ෂේ වෙන් කිරීම නෙමෙයි කියන්නේ සමුච්චිත ෂේ. සමුච්චිත ෂේ කියලා කියන අලුත් සිලබස් එකේ වචනේ වෙන්නේ සමුච්චිත ෂේ. ඒක ඇවිල්ලා වත්කම් ගිණුම. අංක 17 ලීබඩු ෂේවි. ලීබඩු ෂේවි. ෂේවීම් කියලා නිකන් තිබ්බොත් වියදම. ෂේ වෙන් කිරීම තිබ්බොත් තමයි වත්කම වෙන්නේ. ෂේවීම් කියලා කියන්නේ අවුරුද්දක් ගානේ අඩු වෙලා යන ටික. ඒක වියදමානේ දාන ගිණුම. මේක පටල ගන්න එපා. ෂය වීම් කියන්නේ වියදමක්. ඒ කියන්නේ අවුරුද්දක් ගානේ මේ වලින් අඩු වෙලා යන ප්‍රමාණය. ඒක වියදමක්. ෂේ වෙන් කිරීම කියන්නේ අර අඩු වෙලා යන ටික අයින් කර කර තියා ගන්නවා. වත්කමෙන් අඩු වෙන. දැන් අපි හිතන්නකෝ වාහනේ වටිනාකම අඩු වෙනවනේ ෂේ වෙන්න වෙන්න. ඒකට ෂේ කියන්නේ වියදමක් එක පැත්තකින්. අනිත් පැත්තෙන් ගත්තොත් ෂේ ටික අඩු වෙලා යන ටික අපි වර්තා කරන්නේ. ඒ අඩු වෙලා යන ටික තමයි ෂේ වෙන් කිරීම කියන්නේ. මේක අපි ඉස්සරහදී කතා කරමු. තව පාඩම් 4ක් විතර යන්න ඕනේ මේක කතා කරන්න. තව පාඩම් කීපයක් ගියාම අපි බලමු. දැන් මෙච්චර ඒවා හිතන්න එපා. මේ වචන විතරයි අපිට තාම හම්බ වෙන්නේ. අර සමීකරණය ගණන් ගණන් අපි මේ කතා කරගත්තා. ආය අදාළ වත්කමින් අඩු කරගත්ත ඔයගලන්ට මතක ඇති. මේ වත්කමින් අඩු කරගත්තේ ෂේ වෙන් කිරීම කියන පැත්ත. හිමිකමින් අඩු කරගත්තේ ෂේ වීම කියන පැත්ත. එතකොට ෂේ වීම කියන්නේ වියදමක්. කල්පනා කරොත් ඉතින් මේවට ඔයගලන්ට උත්තරයක් දී ගන්න පුළුවන්. මට එපු අයගේ නම් ගොඩක් අයගේ මේ දෙක හරි. අඩමාණය වෙන් කිරීම. අඩමාණය වෙන් කිරීම කියලා කියන්නේ මොකක්ද? ණය ගැතිය අඩු වෙන ගිණුමක්. ණය ගැතිය කියන්නේ වත්කමක්නේ. එහෙනම් අඩමාණය වෙන් කිරීම කියන්නේ වත්කම් ගිණුමක් තමයි. අංක 18 වත්කම්. අඩමාණය වෙන් කිරීම කියන්නේ ගැනුම් කියන්නේ වියදමක්. ගැනුම් කියන්නේ වියදමක්. 19. ආපසු යැවුම් කියන්නේ මේ ගැනුම් එක අඩු වෙන ගිණුම. ගැනුම් කියන වියදම අඩු වෙන ගිණුම තමයි ආපසු යැවුම් කියලා කියන්නේ. ඒකත් වියදම් වර්ගයටම තමයි අයිති වෙන්නේ. ඊට පස්සේ විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක් 21. ආපසු එවුම් කියන්නේ ආදායම් ගිණුමක්. ආදායම් අඩු වෙන ගිණුමක්. අද මම මේවා කතා කරනවා. ප්‍රචාරණය කියන්නේ වියදම් ගිණුමක් 23. මුදල් කියන්නේ වත්කම් ගිණුමක් 24. සංචිත කියලා කියන්නේ හිමිකම් ගිණුමක්. මොකක්ද මේ සංචිතයක් කියලා කියන්නේ? සංචිත කියන වචනේ අපිට හම්බ වෙන්නේ කවුල් ව්‍යාපාර සහ සමාගම් කියන පාඩම්වලදී. කවුල් ව්‍යාපාර සහ සමාගම් කියන පාඩම්වලදී තමයි අපිට මේ සංචිත කියන වචනේ හම්බ වෙන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ සංචිත ඉගෙන ගන්න යනවා නම් ඔයාලට තව ගොඩාක් කල් තියෙනවා සංචිත ඉගෙන ගන්න. ඒ වුණාට මම සරල පැහැදිලි කිරීමක් කරන්න. මම ඒක ගිය සතියේ පැහැදිලි කිරීම කරා වගේ මතකයක් තියෙනවද? සංචිතයක් කියලා කියන්නේ ළමයි සංචිතයක් කියලා කියන්නේ ලාභයෙන්. දැන් ව්‍යාපාරයක ලාභය උපයනවනේ. ඒ ලාභයෙන් කොටස් හිමියන් ඉන්නේ සමාගමක. නැත්නම් හවුල්කරුවන් අතර බෙදා නොහැර තබා ගන්නා ලාභයේ කොටස. ඒ කියන්නේ ලාභයෙන් හවුල්කරුවන්ට නැත්නම් කොටස් හිමියන්ට දෙන්නේ නැතුව තියන් ඉන්නවා නම් අපි කියනවා සංචිතයක් කියලා.
දැන් සමහර දැන් ඔය ඉස්සර කාලේ ගෙවල් වල ඔය සංචිත තියෙනවා ළමයි. සංචිත කියලා කියන්නේ මෙතන සල්ලි කියන එකම නෙමෙයි. සංචිතයක් කියලා කියන්නේ ඉතිරියක්, එකතුවක් වගේ. දැන් සමහර ගෙවල් වල ඉන්නවා ඒ අම්මලා ඒ කියන්නේ ඉස්සරම කාලේ ගත්තොත් එහෙම ඒගොල්ලෝ සමහරට හාල් සංචිතයක් පවත්වාගෙන යනවා. ඒ කියන්නේ හැමදාම ඒගොල්ලෝ හාල් ආහාරයට ගන්න යනකොට සමහර වෙලාවට ඒගොල්ලෝ ඒ හාල් සේරුවෙන් අපි කියන්නේ හාල් වලින් දැන් නම් සේරු නැතුවත් ඇති ගෙවල් වල හාල් ගන්න පොඩි කෝප්පයක් තියෙන සේරුව කියලා ඒකෙන් කොටසක් ඒගොල්ලෝ අයින් කරනවා. ඒක අයින් කරන්නේ ඔය එක්කෝ ආහාර හිඟ කාලෙට ගන්න නැති කාලෙට ගන්න ඒ වගේ. ඊට පස්සේ තව ඔය සමහර ගෙවල් වල කොස් ඇට එහෙම තියෙනවා. ඒ කියන්නේ ඔය ඉස්සර කාලේ එහෙම ඒ කියන්නේ ආහාර වර්ග අර කල් තියා ගන්නවා පස්සේ නැති කාලයක ගන්න අන්න ඒ වගේ දේවල් වලට සංජිත තියා ගන්න. ගොඩක් වෙලාට ඔක හාල් වලට කරනවා. මට ඒකට කියන්න නම මතක නැහැ. ඔක අමුතු නමක් තියෙනවා. හාල් මොකක් හරි එකක් තියෙනවා. තමයි ඔයගොල්ලෝ දන්නවත් ඇති ඔක මේ හැම හාල් පාවිච්චිට ගන්නකොට එකෙන් කොටසක් අයින් කරනවා. ටිකක් අයින් කරනවා. වෙන භාජනයකට දානවා. ඊට පස්සේ ඊටු ටික තමයි පාවිච්චිට ගන්න. එහෙම කරාට පස්සේ අපි ඉතුරු කරන කොට වැඩි වෙනවා. ඊට පස්සේ පුළුවන් එක්කෝ තවදුරටත් ඒකට දාන්න නැතුව ඉන්න නැත්නම් ඒක හාල් නැති කාලයක හාල් නැති දවසක ඒක පාවිච්චිට ගන්න පුළුවන්. නැත්නම් නැති කෙනෙකුට දෙන්න පුළුවන්. ඒ වගේ එක නයි ඉන්නවා. ඒවටත් කියන්නේ සංචිත කියලා. හරි ඊට පස්සේ සංචිත කියලා එක අයිති වෙන්නේ හිමිකමට. හරි ඒක ලියලා තියෙනවා. හරි ඉතින් ඔන්න ඔය දෙක තමයි හෝම්වර්ක් දුන්නේ. 6 වෙනි ප්‍රශ්නේ පොඩි මොනවා හරි ගැටලු තියෙනවා නම් මට කියන්න. හරි එහෙනම් අපි යන් අපේ අද කොටසට. අද අපි කතා කරන්නේ විත්ත සටහන් න්‍යායාශ්‍රිත විශේෂ ගනුදෙනු කියලා කොටසක්. විත්ත සටහන් න්‍යායාශ්‍රිත විශේෂ ගනුදෙනු තමයි සාකච්ඡා කරන්නේ. මම ඒකට පොඩි ස්ලයිඩ් එකක් හැදුවා. අපි ඒකෙන් කතා කිරීම කරමු මේක. හරි. අද අපි කතා කරන්නේ විත්ත සටහන් න්‍යායාශ්‍රිත විශේෂ ගනුදෙනු. ඒ කියන්නේ මේ පාඩමේ අමාරු මෙතර මේ පාඩම අපි මෙච්චර දවස් කරපු එක අමාරු නෑනේ. ඔයගලන්ට මතක ඇති අපි සරල සාමාන්‍ය තියරි ඉඳන් කතා කිරීම කියලා විත්ත ස්ථාන කියන්නේ මොකක්ද? මූලධර්මයේ මොකක්ද? ඒක හදුවේ කවුද? ගිණුමක් කියන්නේ මොකක්ද? ගිණුම් තුලනය කියන්නේ මොකක්ද? ශේෂ පරීක්ෂමක් කියන්නේ මොකක්ද? ඒ ටික අපි ගිය සතියේ සාකච්ඡා කරලා ඉවර කළා. ඒත් එක්කම මම කිව්වා මේ පාඩමේ ටිකක් අමාරු නැත්නම් සංකීර්ණ ටික තමයි ලබන සතියේ කරන්න කියලා. ඒ කියන්නේ අද කරන්නේ අපි ටිකක් මේකේ අමාරු ටික. අමාරු ටික කියලා කියන්නේ ටිකක් වරදින කොටස් ටික ඕගොල්ලන්ට. බොහෝ අයට මේක වරදිනවා. හැබැයි සාමාන්‍ය පෙළට කොමර්ස් කරපු අයට නම් මේක එච්චර ගාණක් නැති වෙයයි. මොකද ඒගොල්ලන්ට මේකේ ටිකක් දන්නවා. ඔක්කොම නම් දන්නේ නැහැ. ටිකක් දන්නවා ඒගොල්ලෝ. හරි අපි එහෙනම් තවත් වෙලා ගන්න නැතුව කෙලින්ම අද කොටස සාකච්ඡා කිරීම කරමු. හරි. අද අපි කතා කරන්නේ විත්ත සටහන් න්‍යායාශ්‍රිත විශේෂ ගනුදෙනු. මම මේක ලියා ගන්න දෙන්න. ඔයගොල්ලෝ දැන් හදිස්සි වෙලා ලියා ගන්න යන්න එපා. හරිද? ඒක නිසා මුලින්ම අහගෙන ඉන්න. අපිට මේකේ තියෙන කාලයත් එක්ක ලියා ගන්න වෙලා මදි වුණොත් මට පුළුවන් මේක ඔයගොල්ලන්ට ස්ලයිඩ් එකක් විදියට හරි PDF එකක් විදියට හරි දෙන්න ලියා ගන්න. මේක මේ ප්‍රසන්ටේෂන් එකක් නිසා. ඒක නිසා මට මේක දෙන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. මම කියන එක මුලින්ම අහගෙන ඉන්න. මොකද මේක ලියා ගන්නවට වඩා තේරුම් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. අනිත් එක මේ විෂය ගොඩාක් ලේසි. ලේසි කියලා එක මම මෙච්චර කියන්නේ ඕගොල්ලන්ට දැන් ඉඳන් අල්ල ගන්න පුළුවන්. අනිත් එක තමයි ඕගොල්ලන්ට මුල ටික අමාරුයි නම් නැත්නම් මුල ටික හරියට අල්ලගත්තේ නැත්නම් ඔයාගේ තව පන්තියක් තියෙනවා 2023 ඕගොල්ලන්ගේ පන්තියේ පටන් ගත්තේ අපි අප්‍රේල් මාසෙනේ. ගිය සතියේ පටන් ගත්ත පන්තියක් තියෙනවා. මේ පන්තිය තියෙන්නේ අද හවස. අද හවස තියෙන එක බදාදා තමයි කලින්ම තිබ්බේ. නමුත් ඒක අද හවස තියෙන්නේ. දෙවෙනි දවස අද හවස තියෙන්නේ. ඉතින් ඒකටත් කැමති නම් සම්බන්ධ වෙන්න ඉතින්. ඒකේ තාම යන්නේ පළවෙනි පාඩම. පළවෙනි පාඩම කියන්නේ ගිය සතියේ පටන් ගත්තේ. ඉතින් ඒක අන්නේ අද හවසට තියෙන්නේ 6 ඉඳන් 8 වෙනකන්. ඉතින් ඒකට කැමති නම් කියන්න තුන මම ඒකේ ලින්ක් එක දාන්න නැත්නම් මම ගෲප් එකට දාලා තියන්නම්. හරි. ඉතින් ඕගොල්ලෝ එහෙම කරගන්න. එතකොට ඕගොල්ලන් වෙනම රිවිෂන් ඕනේ නැහැ. ඒකට ඕගොල්ලන් ෆ්‍රී නේ මං කරන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඒකටත් ඇවිල්ලා සම්බන්ධ වෙන්න පුළුවන්. එක්සෑම් ලියද්දි ඒකටත් එන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ගේ අත්දැක මෙන්න බලන්න පුළුවන්. හැබැයි උනන්දුව තියෙන්න ඕන. උනන්දුව නැති අය ඉතින් ඒවට එන්නේ නැහැ. උනන්දුව තියෙනවා නම් ඔයාට දැමීමනේ. දැන් ඔයාගේ ලකුණු 100ක් නැහැ කියලා කියන්නේ හැමතිස්සෙම ඔයාගේ ලකුණු අඩුයි. 100 නැහැ කියන්නේ අඩුයිනේ. ඊට පස්සේ ඔයාගේ ගිය පාරත් 100යි මේ පාරත් 100යි ඊට කලින් පාරත් 100යි නම් ඔන්න ඔයාගේ ලකුණු අපිට ඇති කියලා කියන්න පුළුවන්. ඔයාගේ මේ මට්ටමේ ඔයාගේ ස්ථාවරත්වයක් තියෙනවා. ඔයා ඒකේ මේ මට්ටමේ යන කෙනෙක් කියලා. හැබැයි ඔයාගේ ලකුණු විතර අඩු වැඩි වෙනවා කියලා කියනවා වැඩ කරනවා අඩුයි.
එහෙනම් අනිවාර්යෙන් මහන්සි වෙන්න වෙනවා. මොකද මේක දැම්ම කරගත්තේ නැත්නම් ඔයා හිතන්න එපා විභාගෙට මාස 3ක් තියෙද්දි මම ඔක්කොම කම්ප්ලීට් කරගන්නවා කියලා. ඔයා හිතලා බලන්නකෝ අවුරුදු 2ක් තියෙද්දි වැඩ කරන්න තියලා මෙයා මාස 2ක් තියෙද්දි වැඩ කරයි. නෑ එයා වැඩ කරන්නේ නෑ. එයා මොටිවේට් වෙන්නේ හැබැයි මම මාස 2ක් තියෙද්දි වැඩ කරනවා. එහෙම කියලා හිතාගෙන. නමුත් ඒ මාස දෙකට ගියාම හිතෙන්නේ අවුරුදු දෙකක වැඩ කොහොමද මාස දෙකකින් කරන්නේ? මේක කරගන්න නම් බෑ කියලා. කොහොම හරි පාස් වුණොත් ඇති කියලා. එහෙම හිතන්න එපා. ඔයාට දැම්ම පුළුවන්. මම මෙහෙම කියන්නේ අපේ පන්ති වල ළමයි 100ක් 200ක් නැහැ. ඉන්න එක්කෙනා දෙන්න හරි කැම්පස් යනවා. කැම්පස් යනවා. මොකද ඒ ළමයි දන්නේ නැති දේවල් අපෙන් අහනවා හැමතිස්සෙම. මොකද අපිත් එක්ක ඒගොල්ලෝ කතා බහ කරනවා. එයාට තේරෙන්නේ නැති එක අහනවා. දැන් ඔයාලා තව ටික දවසක් යනකොට ඔයාට තේරෙන්නේ නැති ප්‍රශ්න මට කමක් නැහැ. ඔයා පාසලේ එකක්ද පන්ති එකක්ද ඔයාගේ හොඳම යාළුවා යන පන්ති එකක්ද අදාළ නැහැ. ඔයා ඕනම දෙයක් අහන්න මම කියනවා. හැබැයි ඉතින් ඒක මැසේජ් එක දාපු ගාම රිප්ලයි එක බලාපොරොත්තු වෙන්න නම් එපා. මොකද අනිත් අයත් දැන් මේ ටික ගැන සෑහෙන වැඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම ඕනෙම පන්තියක ඔයා අපින මොඩල් පේපර්ස් හරි අරගෙන කරන කෙනෙක් නම් ඔයාට කරන්න පුළුවන්. දැනටමත් ඔයාට A level paper එකේ ප්‍රශ්න කරන්න පුළුවන්. සමීකරණය ගැන මතකනේ අපි සමීකරණය ගැන සාකච්ඡා කළා. ඉතින් ඔයාගේ ඒ කැපවීම තියෙනවා නම් අනිවාර්යෙන් අවුරුදු දෙකකදී ඔයාට උපරිම දුරක් යන්න පුළුවන්. දැන් හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ අහලා ඇති ওই ළමයි 1000ක් 2000ක් ඉන්න පන්ති වල අයිලන්ඩ් ෆස්ට් බිහි වෙනවා. ලංකාවේ පළවෙනිය බිහි වෙනවා. ඉතින් අපේ පන්තියෙන් බිහි වෙන්න බැරි කමක් නැහැ. ඒකේ සම්භාවිතාවේ ගැටළු ප්‍රශ්නයක් තියෙන ළමයි. තියරි ප්‍රශ්නයක් නෙමෙයි. තියරි එකම දේ තමයි උගන්වන්නේ. එකම දේ උගන්වන්නේ. හරිද? එකම දේ උගන්වන්නේ. ඒකේ ළමයි 1000ක් ඉන්න නිසා පළවෙනිය වීමේ සම්භාවිතාවය වැඩි. එහෙම දෙයක් තියෙන්නේ. නැතුව කරුණු වල වෙනසක් නෙමෙයි. ඒක නිසා ඔගොල්ලෝ try කළොත් ඔයාට වෙන්න පුළුවන් ලංකාවේ පළවෙනියම. හැබැයි වැඩ කරන්න. ඔයාගේ පැත්තේ කැපවීම තියෙනවා. මගේ පැත්තෙන් මම තල්ලුව දෙනවා. හරි බලමු. එතකොට ඊට පස්සේ කියන්නේ ඉතින් පන්ති ගියේ නෑ අනමනම් කියලා ඒක ගැටලුවක් නෑ. රිසල්ට් ගත්තට පස්සේ හොඳ රිසල්ට් එකක් දාන එක තමයි වටින්නේ. හරි බලමු අංක 1 දීලා තියෙනවා පළවෙනි ගණතුන විදියට භාණ්ඩ තොගයක් වෙන්න ඕන. තොයක් කියලා තියෙනවා. භාණ්ඩ තොගයක් අත්පිට ගත්තා. මේකට අපි අත්පිට ගැනුම් කියලා කියනවා ළමයි. භාණ්ඩ තොගයක් අත්පිට ගත්තා. අපි මේකට අත්පින් කරන සමීකරණයට දාපු විදිය. අපි මේක ගිණුම් කරන සමීකරණයට දාපු විදිය මතකද ඔයගොල්ලන්ට? මම ඒක දිත්ත බලපෑම කියලා මෙතන ලියන්නම්. කරන සමීකරණයට දාපු විදිය මතකද? අපි මේක ලිව්වේ කොහොමද? තොග කියන වත්කම වැඩි වෙනවා. තොග කියන වත්කම වැඩි වෙනවා. ඊට පස්සේ සල්ලි ටික අඩු වෙනවා නේද? මුදල් ටික අඩු වෙනවා. මෙහෙමනේ අපි ඒක ලිව්වේ. තොග කියන වත්කම නම් වැඩි වෙනවා, මුදල් කියන වත්කම නම් අඩු වෙනවා කියලා. ඔයගොල්ලෝ දන්නවද? දැන් මෙහෙම තමයි සාමාන්‍ය අපි ලිව්වේ. දැන් මේක දිත්ව සටහන් විදිහට නැත්නම් දිත්ව සටහන් න්‍යායෙදි ලියන්නේ කොහොමද කියලා. මම මේ ලිව්වේ සමීකරණය ලියපු විදිහ දිත්ව බලපෑම. ඔයාලට මතකද මම කලින් දවසේ ගණන් හදනකොට දිත්ව බලපෑම ලියලා තමයි දිත්ව සටහන ලිව්වේ. දැන් ඔයගලන්ට මතකද නෙමෙයි. ඕගොල්ලන්ගේ කාට හරි කෙනෙකුට කියන්න පුළුවන්ද මෙන්න මේ භාණ්ඩ තොගයක් අත්පිට ගත්තොත් නැත්නම් අත්පිට ගැනුම් කියන එකේ දිත්ව සටහන වෙන්නේ මොකක්ද කියලා. අපි මේ පාඩමේදී කතා කරන්නේ දිත්ව සටහන. එතකොට කාට හරි කෙනෙකුට මේක දිත්ව සටහන කියන්න පුළුවන්ද? හැබැයි මේක ලේසි නෑ. ලේසි නෑ කියලා කියන්නේ දැන් ගිය සතියේ කියා දුන්න එක මම ලේසි කියලා කිව්වේ. අද කියා දෙන්නේ වෙනස් ටිකක්. වෙනස් ගනුදෙනු ටිකක්. ඔයගලන්ට උත්තරයක් කියන්න පුළුවන් නම් කියන්න. මේකේ දිත්ත සටහන මොකක්ද කියලා. දිත්ත බලපෑම තමයි මේ ගනුදෙනු නිසා වෙන්නේ. අප්‍රිකාව තියෙන ඔබ ටික වැඩි වෙනවා, බඩු ටික වැඩි වෙනවා. එකම සල්ලි ටික නම් අඩු වෙනවා. එතකොට මේකේ දිත්ත සටහන වෙන්න ඕනේ මොකක්ද? පුළුවන්ද කියන්න? පුළුවන්. කියන්න බා. අත්පිට ගැනුම් ගිණුමාට මුදල් වැර. ඔව් 99%ක්ම හරි ඒක. අත්පිට කියන වචනේ දාන්න නැතුව කිව්වා නම් හරි. අත්පිට කියන වචනේ අපි දාන්නේ නැහැ. ඒ හැර ගැනුම් ගිණුම හර මුදල් ගිණුම පැර කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ. හරි. ඒක හොඳයි. දැන් දන්න අයත් ඉන්නවා මෙතන. මම මේක දැන් මේක එන විදිහට පැහැදිලි කරන්න. දැන් ළමයි දැන් ගොඩක් අයට මේක හිතෙන්නේ මෙහෙම. ගොඩක් අයට හිතන විදිහ මම ලියන්නේ. තොග ගිණුම හර. තොග ගිණුම හර. මේ වැරදි එකක් මම මේ ලියන්නේ. හැබැයි ඔයාට හිතෙන්නේ සමහරට මේක. තොග ගිණුම හර මුදල් ගිණුම බැර කියලා. මේක තමයි ගොඩක් අයට හිතෙන එක. හැබැයි මේක වැරදි. මොනවද වැරදි? දැන් ඔයා හිතලා බලන්න කඩේක බැර.
කඩේක මුදලාලි කෙනෙක් ප්‍රායෝගිකව ගිණුම්කරණය කරනකොට එයාට ඇත්තටම බාණ්ඩ ගන්නකොට තොග කියන වත්කම වැඩි වෙනවා, මුදල් කියන වත්කම අඩු වෙනවා. මෙහිම ලියලා ඉන්න බෑ ඇත්තටම. එකක් ඒක. තව එකක් තමයි හිතන්න කඩේක මුදලාලි කෙනෙක් බාණ්ඩ විකුණනකොට හැමතිස්සෙම සමීකරණ ලියන්නත් බෑ මෙයාට. එයි ඔය සමීකරණ ලියන එක කරදරයි. සමීකරණ ලියන එක කරදරයි. මොකද දන්නවද? දැන් හිතන්නකෝ කඩේ මුදලාලිගේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා හාල් කිලෝ 2කුයි, සබන් කෑලි 2කුයි, සීනි පැකට් එකකුයි, තව මොනවා හරි කිරිපිටි පැකට් එකකුයි, තව කෙසෙල් ලැවරියකුයි ඔය වගේ බාණ්ඩ ටිකක් ගන්නවා. එතකොට කඩේ මුදලාලිට පුළුවන් තරම් එයා බාණ්ඩ ගත්ත මිලයි වික්ක මිලයි දෙකම ලියා ගන්න. බෑනේ. නිකන් ප්‍රායෝගිකව හිතලා බලන්න. එහෙනම් එයා කෙහෙල් ලැවරියා දැන් කෙහෙල් පැනක් නේ ගන්නෙ. ඒකට කෙහෙල් ලැවරියා ගත්ත මිල හොයා ගන්න වෙනවා. කොහොමද? එනේ මැලුවොත් එම දවසකට ගනුදෙනු 5ක් විතරයි ලියා ගන්න වෙන්නේ. සහ ගනුදෙනු කර ඔක්කොටම බාණ්ඩ දෙන්න වෙන්නේ නැහැ. ඇයි ඉතින් ඒ මුදලාලිට සිද්ධ වෙනවනේ. කෙහෙල් ලැවරිය කීයටද ගත්තේ? ඒක කීයටද විකුණන්නේ? සබන් කැට කීයටද ගත්තේ? කීයටද විකුණන්නේ? ඕවා ලියා ගන්න. සමීකරණේ ගණන් වල අපි එහෙමනේ කළේ. පිරිවැය 2000ක් වූ බාණ්ඩ 4000කට වික්කා. එහෙමනේ ලිව්වේ. ඕක ප්‍රායෝගික නැහැ. ඒක නිසා කඩේ මුදලාලි විත්ත සටහන් ක්‍රමයට තමයි ගණතුරු වාර්තා කරන්නේ. සමීකරණයක් ඉගෙන ගන්නවා තමයි. නමුත් ගණතුරු වාර්තා කරන්නේ ප්‍රායෝගිකව විත්ත සටහන් ක්‍රමයට. මේ විත්ත සටහන් ක්‍රමයට ගණතුරු වාර්තා කරනකොට අපි බාණ්ඩ ගන්නකොට වත්කමක් විදිහට නෙමෙයි හිතන්නේ. වියදමක් විදිහට. මෙන්න මෙතන තමයි මේකේ අර විශේෂ කොටස එන්නේ. අපි බාණ්ඩ ගන්නකොට ඔබ වත්කමක් විදිහට නෙමෙයි හිතන්නේ ගැනුම් වියදම විදිහට. ගණ්ඩ යන වියදම විදිහට. ඒක නිසා අපි මේකේ දිත බලපෑම ලියනකොට තොග වත්කම කියන වචනේ වෙල් කරන්නේ ඇත්තටම මෙන්න මේ වචනේ. ගැනුම් වියදම කියන වචනේ. ඔයා මේක කොමර්ස් කරපුලා තියෙනවා නම් සාමාන්‍ය පෙළ මට්ටමේදීම ඉගෙනගෙන ඇති. ඒ අනුව අපි මේක ලියන්නේ ගැනුම් වියදම වැඩි වෙනවා මුදල් වත්කම අඩු වෙනවා කියලා. එතකොට මේකේ දිත්ත සටහන වෙන්නේ තොග ගිණුම කියලා ගිණුම් නැහැ. ගිණුම් බාණ්ඩ ගත්තා නම් කියන්නේ අපි ගැනුම් ගිණුම කියලා. ඒ අනුව මේක කියන්නේ ගැනුම් ගිණුම හර. ගැනුම් ගිණුම හර මුදල් ගිණුම් බැර කියලා. තව පාරක් කියන්නම් ව්‍යාපාර ආයතනයක මුදලාලි කෙනෙකුට ඇත්තටම බාණ්ඩ ගන්නකොට අත්ත මිලයි බාණ්ඩ විකුණනකොට වික්ක මිලයි ලියගෙන යන්න බෑ ඇත්තට. මේක ප්‍රායෝගික නෑ. ඉතින් මුදලාලි කෙනෙක් කරන්නේ බාණ්ඩ ගන්නකොටම ඒක වියදමක් විදිහට ලියා ගන්න. එහෙම ලියන්නේ ගැනුම් කියලා. ඕනෙම තැනක බාණ්ඩ ගත්තා, වඩු තොගයක් ගත්තා, තොගයක් ගත්තා කිව්වොත් අපි ලියන්නේ නැහැ තොග කියන වත්කම වැඩි වෙනවා, මුදල් කියන වත්කම අඩු වෙනවා කියලා දිස්සසාන් න්‍යායදී. අපි දිස්සසාන් න්‍යායදී ලියන්නේ ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර කියලා. මෙහෙමයි ලියන්නේ. හරි. ඊට පස්සේ අපි තව එකකට යන්න. මම මේක ලියා ගන්න chance එක දෙන්නම්. දැනට අපි මේක කතා කරලා ඉමු ළමයි ඈ. දෙවෙනි එක බාණ්ඩ තොගයක් ණයට ගත්තා. බාණ්ඩ තොගයක් ණයට ගත්තා නම් මොකද වෙන්නේ? බාණ්ඩ තොගයක් ණයට ගත්තා නම් අපි බලමු මේකේ දිත බලපෑමයි දිත ස්ථානයි. දැන් ඔයගලන්ට කියන්න පුළුවන්. මෙතන පුළුවන් අය ඉන්නවා. ඔයගලන්ට තේරෙන්නේ නැත්නම් කියන්න. දැන් අපි බාණ්ඩ තොගයක් කලින් නම් ගත්තේ කොහමද? සල්ලි දීලා. දැන් ගන්නේ කොහමද? ණයට. දැන් ණයට ගත්තොත් මොකද වෙන්නේ? ණයට ගත්තත් ඔබවත්කම වැඩි වෙනවා තමයි. නමුත් අපි ලියන්නේ මොකක්ද? ගැනුම් කියන වියදම වැඩි වෙනවා කියලා. ගැනුම් කියන වියදම වැඩි වෙනවා. අපි ඒක ලියන්නේ දිත්ත ස්ථාන න්‍යායදී ගැනුම් වියදම වැඩි වෙනවා කියලා. මෙන්න මෙහෙම ලියන්නේ. ඊට පස්සේ දැන් ණයට ගත්තොත් එහෙම සල්ලි අඩු වෙනවද? නැහැ. ණය හිමිය තමයි වැඩි වෙන්නේ. ණය හිමි කියන වගකීම තමයි වැඩි වෙන්නේ. ණය හිමිය කියන්නේ වගකීමක්නේ. වැඩි වෙනවා ඒක. ඊට පස්සේ ඔයාලට ලියන්න පුළුවන් පළවෙනි වචනේ ගැනුම් ඊට පස්සේ ගිණුම වියදම් වැඩි වීමට කියනවා හර කියලා මෙහෙම ලියන්න පුළුවන්. ඊට පස්සේ ණය හිමි කියලා ලියන්න පුළුවන්. නමුත් අපි මේ ණය හිමියෝ ලියද්දි මතක තියාගන්න පාලන කියන වචනේ දානවා. ණය හිමි පාලන. මොකද ව්‍යාපාරයක ණය හිමියෝ නිරූපණය කරන ගිණුමට අපි කියන්නේ ණය හිමි පාලන ගිණුම කියලා. ඒක නිසා ණය හිමි පාලන කියන වචනේ ලියන්න. මේක ඉස්සරහදී අපි කතා කරමු වැඩි විස්තර. ණය හිමි පාලන. වගකීම වැඩි වෙනවට අපි කියනවා බැර කියලා. ණය හිමි පාලන ගිණුම බැර. මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන්. පොඩ්ඩක් ස්ලෝ වෙනවා වගේ වීඩියෝ එක දැම්මා. මම පොඩ්ඩක් අයින් කරනවා. හරි. ඒ අනුව බලන්න අපි බාණ්ඩ තොගයක් ණයට ගත්තොත් ඇත්තටම තොග වත්කම වැඩි වෙනවා. ණය හිමි කියන වගකීම වැඩි වෙනවා. ඒක ලියද්දී තොග වත්කමක් විදිහට ලියන්නේ නැතුව ඒ තොගේ ගන්න යන වියදම් පැත්ත තමයි බලන්නේ. ඒ අනුව මේක ලියන්නේ ගැනුම් වියදම වැඩි වෙනවා. ණය හිමි වගකීම වැඩි වෙනවා කියලා. ඒකෙ දිත්ත සටහන ලියන්නේ ගැනුම් ගිණුම හර වියදම් වැඩි වීමට කියන්නේ හර කියලානේ.
ඊට පස්සේ ණය හිමියෝ වැඩි වෙනවට අපි කියනවා ණය හිමි පාලන ගිණුම බැර කියලා. මෙන්න මෙහිමයි ඒක වාර්තා වෙන්නේ. ප්‍රශ්නයක් අහලා තිනවා සර් පාලන කියලා ලියන එක අනිවාර්යද කියලා. මෙහෙමයි. දැන් තාම අනිවාර්ය නෑ. තාම කියලා කියන්නේ තාම පාලන ගිණුම් පාඩම ආවේ නෑ ඔයගොල්ලන්ට. ඒක නිසා අනිවාර්ය නෑ. හරිද? තාම පාලන ගිණුම් කියන කොටස ඔයගොල්ලන්ට කරේ නෑ. ඒක අනිවාර්ය නෑ ඉතින්. තාම. හැබැයි පාලන ගිණුම් පාඩම කරාට පස්සේ අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඉතින් ළමයි ඔයාලට දැම්ම ඉඳලා කියා දුන්නාම ලේසියිනේ. ඒකයි මම දැම්ම ඉඳලා වචනේ දාන්නේ. ඒ හැර තාම අපි කරමු නැති නිසා තාම අනිවාර්ය නෑ. තාම කියලා කියන්නේ ඊළඟ පාඩමේදී කියා දෙනවා. ඉතින් දැම්ම ඉඳන් කරාම හරිනේ. ඔයා ඉතින් ඕනෙම ණය ගැතියෙක් ලියද්දි පාලන කියන වචනේ දාන්න. ණය ගැති පාලන. ඕනෙම ණය හිමියෙක් ලියද්දි ණය හිමි පාලන කියලා දාන්න. එහෙම දාන්න. මොකද නැත්තම් ඔක ඊළඟ පාඩමට ගිහිල්ලා හුරු වෙනට වඩා දැම්ම කරගෙන ගියාම ලේසි. ඒක නිසා පාලන කියන වචනේ දාගෙනම යන්න ඕනේ. ණය ගැතියන්ගේ ණය හිමියන්ගේ නම් ලියනකොට ඒ කියන්නේ ණය ගැතියෙක් ණය හිමියෙක් ලියද්දි නිකම්ම ණය ගැති ගිණුම ණය හිමි ගිණුම කියලා ලියන්නේ නැතුව පාලන කියලා දාන්න. එච්චරයි. පාලන කියන්නේ නිකන් අර දැන් මෙහෙමනේ. දැන් ගත්තොත් එහෙම සමහර තැන් පැහැදිලි කරන්න ගියාම මට කියා දෙන්න හිතෙනවා ඉතින් සෑහෙන ගොඩක් දේවල්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ව්‍යාපාරයේ හිතන්න සේවකයෝ ඉන්නවා කියලා 10 දෙනෙක් ඉන්නවා. කමල්, බිමල්, තමල්, කපිල, ආලෝක මේ වගේ ඔන්න සේවකයෝ ඉන්නවා. ව්‍යාපාරයක ඔන්න සේවකයෝ 1යි 2යි 3යි 4යි 5ක්. සේවකයෝ 5ක්. අපි හිතමු ව්‍යාපාර ආයතනයේ සේවකයෝ 50ක් 60ක් ඉන්නවනේ. කමල්ගේ වැටුප රුපියල් 10000යි. බිමල්ගේ වැටුප 15000යි. තමල්ගේ 20000යි. කපිලගේ 10000යි. ආලෝකගේ රුපියල් 5000යි. මේ වගේ සේවකයන්ගේ වැටුප් තියෙනවා කියලා හිතන්න. ඒකෝර මේ එක එක සේවකයන්ගේ වැටුපට අපි එක එක ගිණුම් ගන්න ගියොත් මොකද වෙන්නේ? ඔබ ටිකක් වැඩේ දිග්ගැස්සෙනවනේ. ඒ කියන්නේ හිතන්නකෝ ව්‍යාපාරයේ සේවකයෝ 100ක් හිටියොත් ගිණුම් 100ක් ගහන්න වෙනවා. මේක වැටුප කියලා හිතුවත් කමන්නේ, ණය ගැතියෝ කියලා හිතුවත් කමන්නේ, ණය හිමියෝ කියලා හිතුවත් කමක් නැහැ. එක එක්කෙනාට එක එක ගිණුම් ගහන්න ගියොත් වැඩේ පොඩ්ඩක් සංකීර්ණ වෙනවා. ඉතින් මොකද කරන්නේ? මේ ඔක්කොගෙම එකතුව ලියනවා ගිණුම් වල. ඔක්කොගෙම එකතුව. 0.0.5යි 5යි 10යි බින්ද දැම්ම එකක් විතරයි. 1යි කියන්නේ 3යි කියන්නේ 5යි කියන්නේ 6යි. 60000යි කියලා එකතුව ලියන්නේ. මේ එකතුව ලියන ගිණුමට තමයි කියන්නේ පාලන ගිණුම. ඒ කියන්නේ අර සියලුම ණය ගැතියෝ, සියලුම ණය හිමියෝ, සියලුම වැටුප් ගිණුම් මේ වගේ අර ගිණුම් සියල්ලක් නිරූපණය කරන තනි ගිණුමට කියන්නේ පාලන ගිණුම කියලා. ගිණුම් ගොඩක් නිරූපණය කරන තනි ගිණුම පාලන ගිණුමක් කියලා කියනවා. ඒවත් පවත්ත ගන්නවා. මොකද දැන් හිතන්නකෝ ව්‍යාපාරයේ අයිතිකාරගෙන ආහිල්ලා අහනවා මේ අපේ ණය ගැතියෝ කීයක් විතර ඉන්නවද කියලා. ඉතින් ඔයා කියලා හරියනකොට සමල්ගෙන් 10000ක් හම්බෙන්න තියෙනවා මේ ණය ගැතියෝ නම් සමල්ගෙන් 10000ක් හම්බෙන්න තියෙනවා බිමල්ගෙන් 15000ක් හම්බෙන්න තියෙනවා. එහෙම කියන එකද හොඳ? 60000ක් හම්බෙන්න තියෙනවා කියන එක. මොකද අයිතිකාර කෙනාට වැඩක් නැහැනේ කාගෙන්ද හම්බෙන්න තියෙන්නේ කියලා. එයාට ඕනේ මට සල්ලි කීයක් හම්බෙන්න තියනවද? 60000යි. ඕකනේ. ඉතින් මේ පාලන ගිණුම් වල අවශ්‍යතාවය බිහි වෙලා තියෙන්නේ ඔතනදී. ව්‍යාපාරයක ණය ගැතියෝ විශාල සංඛ්‍යාවක් ඉන්නකොට, ණය හිමියෝ විශාල සංඛ්‍යාවක් ඉන්නකොට වෙන වෙනම ගිණුම් කියන්න ගියොත් වැඩේ ටිකක් සංකීර්ණ වෙනවා. ඉතින් මොකද කරන්නේ? ඒ සියලුම දෙනා නිරූපණය කරන්න එක ගිණුමක් තියාගන්න. ඒකට කියන්නේ පාලන ගිණුම කියලා. ඒක නිසා දැම්ම ලියන එක ලියන තරමට හොඳයි. ඔක හුරු වෙන්න පුළුවන්නේ. හරි. ඊට පස්සේ එතකොට දැන් ඔයා මතක තියාගන්න ඕනේ භාණ්ඩ තොගයක් අත්පිට ගත්තොත් ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. භාණ්ඩ තොගයක් ණයට ගත්තොත් ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැර. එතකොට ළමයි ඔයාට කියන්න පුළුවන් ස්ක්‍රීන් එක බලන්න ගිණුම් කරන සමීකරණයට අනුව භාණ්ඩ තොගයක් අත්පිට හෝ ණයට ගැනීමේදී භාණ්ඩවත්කමේ වැඩිවීමක් සිදු වුවද ඇත්තටම බඩු ටික වැඩි වෙනවා කඩේ. හැබැයි දිත්ත ස්ථාන ක්‍රමේදී ඒක ගැනුම් වියදම වැඩිවීමක් විදිහට තමයි හඳුනගන්නේ. මම මේක ස්ලයිඩ් එක ඔයගලන්ට ඉවරුනහම දාන්න ඊට පස්සේ ඔයගොල්ලෝ ලියා ගන්න. ඒක ගැනුම් වියදම වැඩිවීමක් විදිහට තමයි හඳුනගන්නේ. භාණ්ඩවත්කම වැඩි වෙනවා තමයි. නමුත් ඒක ලියන්නේ ගැනුම් වියදමේ වැඩිවීමක් විදිහට. ඇහෙන්නේ නැද්ද? මගේ සවුන්ඩ්ස් නම් තියෙන ඔක්කොම ගන්න. ඔව් මේකේ මේ සවුන්ඩ් ඔක්කොම ගන්න තියෙනවා. ඇහෙනවද?
හරි. ඒ කියන්නේ ඔයාට මොකක් හරි සිග්නල් මොකක් හරි ප්‍රශ්නයක් ඇත්ත. එතකොට නිකන් මොකක් හරි ඒ කියන්නේ දැන් මගේ සිග්නල් නැති වුණොත් ඔයගලන්ට ඇහෙන්නේ නැහැ. ඔයගලන්ගේ සිග්නල් නැති වුණොත් ඔයගලන්ට ඇහෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවනේ මෙතන ඇත්තටම. දැන් මේ පැත්තටත් වහිනවා ටිකක්. ඒක හින්ද වෙන්නේ සමහර විට. එහෙම ප්‍රශ්නයක් වෙන්න තියෙන. හරි. ඉතින් භාණ්ඩ තොගයක් අත්පිට ගත්තත් ණයට ගත්තත් භාණ්ඩ වත්කමේ වැඩිවීමක් වෙනවා. නමුත් අපි දිසරන් ක්‍රමේදී ඒක දැනුම් වියදම වැඩිවීමක් විදිහට තමයි සලකන්නේ. දැන් ඔයා මතක තියාගන්න ඕනේ විශේෂයෙන්ම මේක ඇවිල්ලා ළමයි අපි කතා කරන්නේ විශේෂ ගණතුරු. විශේෂ ගණතුරු 9ක් අද මම ඔයගලන්ට කියා දෙනවා. ඒකෝට දැන් 2යි තාම කියා දුන්නේ. හරිද? තාම අපි 2යි කළේ. එකක් භාණ්ඩ තොගයක් අත්පිට ගන්න එක, අනිත් එක භාණ්ඩ තොගයක් ණයට ගන්න එක. හරි. ඊට පස්සේ බලමු අපි කවුරුටත් මොනවද තියෙන්නේ කියලා. කවුරුටත් බලමු මොනවද තියෙන්නේ කියලා. හරි. ඔන්න අංක 3 ඔයාට බලා ගන්න පුළුවන්. ණයටගත් භාණ්ඩ ආපසු හරවා යැවීම කියලා. ණයටගත් භාණ්ඩ ආපසු හරවා යැවීම. මේ ණයට ගත්ත බඩු ආපහු හරවලා යවුවොත් මොකද වෙන්නේ? දැන් අපි හිතන්නකෝ භාණ්ඩ ණයට ගත්තොත් මොකද වෙන්නේ කියලා. දිත බලපෑම. භාණ්ඩ ණයට ගත්තොත්. භාණ්ඩ ණයට ගත්තොත් නම් සිද්ධ වෙන්නේ මේකනේ. ගැනුම් කියන වියදම වැඩි වෙනවා, ණය හිමි කියන වගකීම අඩු වෙනවා. නේද? දැන් මේක නම් ඒ කියන්නේ දැන් අපි කතා කරන්නේ ගණිතනුව නම් ඔයා මීට කලින් ඉගෙනගෙන නැහැ. ඇයි ඒ? මීට කලින් ඉගෙනගෙන නැහැ කියන්නේ. මේක මීට කලින් ඉගෙනගෙන නැත්තේ මේක මීට කලින් තිබ්බේ නැති නිසා. හරි. ඒ කියන්නේ ඔයාට මේක සාමාන්‍ය පෙළ මට්ටමේදී හම්බුන්නේ නැහැ. ඒක නිසා ඔයාට මේක වෙන ඉගෙන ගන්න වෙලාවකුත් නැහැ. ඔයා ඉගෙන ගන්න අද දවසේ තමයි. ඒ කියන්නේ පළවෙනි පාට ඉගෙන ගන්න ඔයා අද. ඒතකොට හිතලා බලන්න ණයට ගත්ත බඩු ටික ආපහු හරවලා යවුවොත් මොකද වෙන්නේ? සිද්ධ වෙන්නේ අර ණයට ගත්තාම ලිව්වේ අනිත් පැත්ත. ඒ කියන්නේ දැනුම් කියන වියදම වැඩි වුණාට අපි එපා කියලා ආපහු යවුවොත් උදාහරණයක් විදිහට මම මගේ කඩේට හාල් ගෝනි 5ක් ඉල්ලනවා සැපියුම් කරුවෙක්ගේ. මම පස්සේ සල්ලි දෙන්නම් කියලා. එයාත් මට ඔන්න හාල් ගෝනි 5ක් එවනවා. එතකොට මම ලියන්නේ ගැනුම් වියදම වැඩි වෙනවා, නාහිමි වගකීම් වැඩි වෙනවා කියලා. හැබැයි මම හාල් ගෝනි ටික කඩේට ආවට පස්සේ බැලුවාම එක ගෝනියක් එවලා තියෙනවා ගෝනි දෙකක් එවලා තියෙනවා රතු හාල් වලින්, ගෝනි 3ක් එවලා තියෙනවා සුදු හාල් වලින්. දැන් මට ඕනේ ඇත්තටම සුදු හාල් වලින් විතරයි. ඒක නිසා මම හාල් ගෝනි දෙකක් එපා කියලා යවනවා. නවද්දි මොකද වෙන්නේ? අර දැනුම් වියදම වැඩිවීම කියන එකයි ණයහිමි වගකීම් වැඩිවීම විදියටයි ලියපු එක ආය අනිත් පැත්තට ලියනවා. ඒ කියන්නේ ගැනුම් වියදම අඩු වෙනවා ණයහිමිය ටිකක් අඩු වෙනවා. මොකද සල්ලි ගෙවන්න ඕනේ නැහැ. මම එපා කියලා යවන්නේ. මට එපා මේ ටික කියලා. මම මාරු කරන්න කියලා මම මේක මට එපා මේක මාරු කරලා දෙන්න කියලා ඇහුවොත් ඔය කතාව වෙන්නේ නැහැ. මොකද මාරු කරලා ඇහුවා කියලා වෙනසක් වෙන්නේ නැහැ නේ. මට මේ ගෝනි දෙක අරගෙන සුදු හාල් ගෝනි ටිකක් එවන්න. සුදු ඇකුළු හාල් ගෝනි ටිකක් එවන්න කියලා කිව්වොත් ඒතන ප්‍රශ්නයක් නැහැ. ඒ හැර මං එපා කියලා ඇහුවොත් මේක අනිත් පැත්තට ලියන්න. එහෙම කියන්න පුළුවන් සමහරවිට මට එපා කියලා. එතකොට මොකද වෙන්නේ? බලන් ඉන්න මේක ටිකක් වෙනස්. මේක ලියන්නේ මෙහෙමයි. අරකේ අනිත් පැත්ත ලියන්නේ. ණය හිමි වගකීම අඩු වෙනවා. චුට්ටක් වෙනස් බටතු අහන් ඉන්නම කියන්නේ මේක වැදගත්. දැන් කාට හරි කෙනෙකුට කියන්න පුළුවන් මෙතන ඉන්න මේකේ දිත්ත සටහන වෙන්නේ මොකක්ද කියලා. දිත්ත සටහන වෙන්නේ මොකක්ද කියලා. පුළුවන් නම් කියන්න. මේකේ දිත්ත සටහන. එකක් නම් මට ලියන්න පුළුවන් බය නැතුව. ණය හිමි පාලන හර. ණය හිමි පාලන ගිණුම වගකීම් අඩුවීමට කියන්නේ හර කියලානේ උන්නම එක ලිව්වා. අනිත් එක කාට හරි කියන්න පුළුවන්ද? ගැනුම් ගිනුම බැර. ගැනුම් ගිණුම බැර කියලා කිව්ව හැකි නේද? ඒ වුණාට දැන් මම මෙතන ගැනුම් ගිණුම බැර කිව්වොත් ආයෙ පොඩි ප්‍රශ්නයක් එන්න පටන් ගන්නවා. මොකද්ද දන්නවද? දැන් හිතලා බලන්නකෝ. අපි මම මේක ලියලා ඉන්න මුලින්ම ගැනුම් ගිණුම බැර. ඔයගොල්ලෝ කිව්ව එක හරි. නමුත් මෙහෙම ලිව්වොත් ආයෙ පොඩි ප්‍රශ්නයක් එනවා. මොකද්ද දන්නවද? දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ. අපි බාණ්ඩ එක එක්කෙනාගෙන් ගන්නවා. හරිද? එක එක්කෙනාගෙන් ගන්නකොට ගැනුම් කියලානේ ලියන්නේ. එතකොට දැන් අපේ ව්‍යාපාරයක ගැනුම් ලක්ෂ 2 3 වගේ තියෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි ඒගොල්ලන්ට එපා කියලා බාන්න ආපහු යවුවොත් අපි ගැනුම් ගිණුම බැර කියලා ලිව්වොත් ගැනුම් ගිණුමින් එන්න අඩු වෙනවනේ නේද?
එක එක්කෙනාට යවන නිසා ගැනුම් ගිණුම එන්න අඩු වෙනවා. එතකොට දැන් සමහර වෙලාවට අපි අවුරුද්දක් අවසානයේ ඇල්මැති පාර්ශවයන්ට මේ තොරතුරු දුන්නට පස්සේ සමහරට දැන් ඔන්න හිතන්නකෝ අයිතිකාර පිරිස් කට්ටිය ඔන්න ව්‍යාපාරට ඇවිල්ලා බලනවා ව්‍යාපාරයේ ගනුදෙනු ටික. හරිද? සාමාන්‍යයෙන් ඒගොල්ලෝ දවස ගාන ඇවිල්ලා ගනුදෙනු චෙක් කරන්නේ නැහැ. මේ මම කතා කරන්නේ පොඩි ව්‍යාපාරයක් ගැන නෙමෙයි. සාමාන්‍යයෙන් ඔය සමාගම් කියන ඒවා තියෙන්නේ. අන්න ඒගොල්ලෝ දවස ගාන ඇවිල්ලා ගනුදෙනු චෙක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ පොඩ්ඩක් ඇවිල්ලා අවුරුද්දකට පාරක් වගේ තමයි බලන්නේ. බොහෝ විට අවුරුද්දකට පාරක්. ඉතින් එහෙම ඇවිල්ලා බලනකොට අපි අර ගැනුම් ගිණුම් පාණ්ඩ ගත්තාම ගැනුම් ගිණුම හර කියලා ලියලා පාණ්ඩාපෝ යවුවාම ගැනුම් ගිණුම බැර කියලා ලිව්වොත් ව්‍යාපාරයේ ගැනුම් ටිකක් අඩුවෙන් පෙන්නනවා. එතකොට ඔය ඇල්මක් දක්වන පාර්ශ්ව සමහරට අපෙන් අහන්න පුළුවන් මේ අපේ මේ බාණ්ඩ ගන්න නැත්තේ. මේ අපේ ගැනුම් ගොඩක් අඩුයිනේ. එහෙම කියලා කියන්න පුළුවන්. ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන නිසා අපි මොකද කරන්නේ? අපි බාණ්ඩ ගත් එක ගැනුම් කියලා පෙන්නනවා. බාණ්ඩ ගත් එක හරි නෑ කියලා අපෝ යවුවොත් අපි ඒක පෙන්වන්නේ ගැනුම් ගිණුම කියලා නෙමෙයි. ගැනුම් ගිණුම කියලා නෙමෙයි මේක ලියන්නේ. ආපසු යැවුම් කියලා. ආපසු යැවුම් කියලා තමයි මේක පෙන්නන්නේ. දැන් ඔයාලට මතකද අපි දැන් ටිකට කලින් ගානක් කතා කරනකොට ආපසු යැවුම් කියලා එකක් හම්බුණා. අන්න ඒ විදිහට ආපසු යැවුම් ගිණුම කියලා තමයි මේක පෙන්නන්නේ. ඒකට ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න බාණ්ඩ ගත්තොත් ගැනුම් ගත් එක එපා කියලා යැවුවොත් ගැනුම් වියදම අඩු වෙනවා තමයි. හැබැයි ඒක ලියන්නේ ආපසු යැවුම් කියලා. එතකොට ඇල්මක් දක්වන පාර්ශ්ව දකින්නවා ව්‍යාපාරයේ ගැනුම් කරලා තියෙනවා. හැබැයි එපා කියලා ආපෝ යවලා. එතකොට ඒගොල්ලෝ බලනවා කාටද මේ බඩු ආපෝ යවලා තියෙන්නේ කියලා. හිතන්න ඕක අවුරුදු ගාණක් තිස්සේ එකම සැපියුම් කරුවෙකුට නම් මේ දේ වෙන්නේ. අපිට පුළුවන් සැපියුම් කරුව වෙනස් කරන්න ව්‍යාපාරේ. ඇයි ඒ? මොකද මෙයා හැමදාම අපිට දීලා තියෙන පාල බඩු. නැත්තම් ඉල්ලපු જાතිය නෙමෙයි දීලා තියෙන්නේ. වැඩක් නැහැ නේ වගේ කෙනෙක්ව. ඉතින් අපිට පුළුවන් සැපියුම් කරුව මාරු කරන්න. අන්න ඒ වගේ තීරණ ගන්න ඕනේ නිසා බාණ්ඩ ගන්නකොට ගැනුම් කියලා ලියනවා. එපා කියලා ආපහු යවද්දි ලියන්නේ ආපසු යවුම් කියලා. හැබැයි ඒක ගැනුම් අඩු වෙන ගිණුමක්. ගැනුම් කියන වියදම අඩු වෙනවා නමුත් ලියන්නේ ආපසු යවුම් කියලා. එතකොට මේකේ දිත්ත සටහන වෙන්නේ ණය හිමි පාලන හර ආපසු යවුම් ගිණුම බැර කියලා. තේරෙනව නේද දැන් විශේෂ ගනුදෙනු? අද අපි කතා කරන්නේ විශේෂ ගනුදෙනු. ඒ කියන්නේ එක පාටම කියන්න අමාරුයි හුරු නැති කෙනෙකුට. අපි එක පාටම කියන එක වරදින්න පුළුවන්. හැබැයි මේක හරියට කරගත්තොත් මේ ටික තමයි තියෙන්නේ. මම මේ කතා කරන්නේ අද 9ක් කතා කරන මේ වගේ විශේෂ ගනුදෙනු. ඊට පස්සේ ඒ කියන්නේ මේ ටික දන්නවනම් මාට ඕනෙම ගානක් සාමාන්‍ය කරගන්න පුළුවන්. තව ඉස්සරහදී හම්බ වෙනවා අපි ඔය ඉස්සරහදී පාඩම් වලින් තමයි එක එක කතා කරන්නේ. ඔව් ප්‍රශ්නයක් අහලා තියෙන හොඳ ප්‍රශ්නයක් ඒක. ආපසු යැවුම් ගිණුම බැර වෙන්නේ ගැනුම් අඩු වෙන නිසාද කියලා. ඔව්. දැන් මෙතනදී බලන්නකෝ මම කිව්වේ ආපසු දැන් ගැනුම් වියදම අඩු වෙනවා ඒක ලියන්නේ ආපසු යැවුම් කියලා. එතකොට මේකේ මේ බැර කියන වචනේ හැදෙන්නේ වියදම් අඩුවීම කියන වචනේ. වියදම් අඩුවීමට කියන්නේ බැර. අර සංකල්පේ වෙනසක් නැහැ. ඒ කියන්නේ වියදම් අඩු වෙනවා බැර. නම විතරයි වෙනස් වෙන්නේ. අපි ගත්ත ටිකක් ආපහු යවනවා නම් ගැනුම් වියදම අඩු වෙනවා. හැබැයි ඒක ලියන්න ආපසු යවුම් කියලා. අනිත් දේවල් වල වෙනසක් වෙන්නේ නැහැ. ගිණුම කියන වචනේ එහෙමමයි. වියදම් අඩුවීමට අපි බැර කියලා දානවා. ඒක වෙනසක් නැහැ. ඒක එහෙමමයි. මම ඒක එහා පැත්තේ පැහැදිලි කරලා තියෙනවා. මම ඒක දානවා ස්ක්‍රීන් එකට. හොඳයි. ඔයගොල්ලෝ ඔය වගේ හොඳට අහගෙන ඉන්නවනම් මට එච්චර තමයි ඕනේ අතරම. බලන්න මේ අපි ලිව්ව කතා ටික පැහැදිලි කරලා තියෙනවා. ගිණුම් කරන සමීකරණට අනුව බලන්න හොඳට ණයටගත් භාණ්ඩ තොගයක් ආපසු හරවා යැවීමේදී භාණ්ඩවත්කමේ අඩුවීමක් සිදු වුවද? يعني ඇත්තටම බඩු ටික අඩු වෙනවනේ ළමයි. භාණ්ඩවත්කමේ අඩුවීමක් සිදු වුවද භාණ්ඩවත්කමේ අඩුවීමක් සිදු වුවද දිත්ත ස්ථාන ක්‍රමයේදී එය ගැනුම් වියදමේ අඩුවීමක් ලෙස හඳුනා ගන්නවා. ඒක තමයි මේ කලේ බලන්න වෙන්නේ. ණයටගත් බඩු ටික ආපහු යවුවොත් අපේ තොගයත් අඩු වෙනවනේ. නමුත් අපි ඒක ලියන්නේ ගැනුම් වියදම අඩුවීමක් විදිහටනේ. ගැනුම් වියදම අඩුවීමක් ලෙස හඳුනාගනී. නමුත් ඇල්මැති පාර්ශ්වයට නිවැරදි තොරතුරු සැපීමේදී ආපසු යැවුම් වෙනම නිරූපණය කිරීමක් අවශ්‍ය බැවින් ගැනුම් වියදමේ සිදුවන අඩුවීම ආපසු යැවුම් ලෙස වාර්තා කරන්න ඕනේ. ඇල්මැති පාර්ශ්වයට පෙන්වන්න ඕන නිසා තමයි අපි මේ ගැනුම් වියදමේ වෙන අඩුවීම ආපසු යැවුම් කියලා වාර්තා කරන්නේ. ඒ අනුව ආපසු යැවුම් වියදම් අඩුවන ගිණුමක් වන අතර සාමාන්‍යයෙන් බැර ශේෂයක් පවතී. සාමාන්‍යයෙන් බැර ශේෂයක් තියෙනවා.
හරි. ඉතින් ඕක තමයි කතාව. එතකොට අපි මේ ඉන්න වෙනකොට තුනක් කතා කළා. තව තියෙනවා හයක් එහෙම පිටින්. මම මේක ලියන්න දෙන්නම් ඉවර වෙලා කියන්නේ මේ අද පවුන්ට් ඉවර වෙලා එවන්නම් ඊට පස්සේ ලියයි ගමු. මොකද අපිට කාලය වටිනවනේ. අද මේ ටික ඉවර කරගෙන එතකොට අපිට ටියුට් එකටත් ගිය හැකිනේ. ඒක නිසා අපි එහෙම කරමු. හැබැයි අදම ලියා ගන්න ලබන සතිය වෙනකල් කල් තියෙනවනේ කියලා අතහැරලා දාන්න එපා. එහෙම වුණොත් ඉතින් ඔයගොල්ලෝ වැඩ කරේ නැති වුණොත් මම අදම ලියවන්න ඕනේ. ආයෙත් දෙන්නේ නැහැ මෙහෙම. හරි. අංක 4 අත්පිට විකුණුම්. බලමු අත්පිට විකුණුම් මොකද මටත් මේ ස්ක්‍රීන් එකේ ලියද්දි චුට්ටක් වෙලා යන වෙලාවල් තියෙනවා. හරි. අත්පිට විකුණුම් බලමු කොහොමද කරන්නේ කියලා. අත්පිට විකුණනවා කියලා කියන්නේ මොකක්ද? සල්ලි වලට බාන්න විකුණනවා කියන තේරුමනේ තියෙන්නේ මෙතන. එතකොට බලමු දිත්ත බලපෑමක් ඉස්සරහනේ කොහොමද වෙන්නේ කියලා. දිත්ත බලපෑම අනිත් එක දිත්ත සටහන. දිත්ත බලපෑම ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අත්පිට වික්කොත් මොකද වෙන්නේ? අත්පිට වික්කොත් අපිට මුදල් හම්බ වෙනවා. අත්පිට විකුණනවා කියන්නේ සල්ලි වලට බාන්න විකුණනවානේ. මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒත් එක්ක බාණ්ඩ ටික අඩු වෙනව නේද? බාණ්ඩ ටික කඩේ තියෙන බඩු ටික අඩු වෙනවනේ. මෙන්න මෙහෙම බාණ්ඩ වත්කම අඩු වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. නැත්නම් සමහර වෙලාවට ටික විකුණුම ආදායම වැඩි වෙනවා කියලාත් අපි කියනවා. නමුත් අපි මේක මෙහෙම දැනට ලියාගමු. මුදල් කියන වත්කම වැඩි වෙනවා, බාණ්ඩ කියන වත්කම අඩු වෙනවා. දැන් ළමයි මේක අපි ලියන්න ගත්තොත් මෙතනදිත් පොඩි වැරදි වැඩක් වෙනවා. ඇයි ඒ? මොකක්ද වැරදි වැඩි? දැන් අපි බඩු ටිකක් විකුණනකොට අපි බඩු ගන්න 1 මිලකට, බඩු විකුණන්නේ 9 මිලකටනේ. ඉතින් බාණ්ඩ වත්කම අඩු වෙනවා කියලා මෙහෙම ලියන්න ගියොත් ඕක හරියාමක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි බාණ්ඩ ගන්නකොට බාණ්ඩ ගන්න යන වියදම සලකනවා වගේම බාණ්ඩ විකුණනකොට අපි සලකන්නේ බාණ්ඩ විකිණීමෙන් ලබන ආදායම් පැත්ත. ඒක නිසා මෙතනදී බාණ්ඩ වත්කමේ අඩුවීමක් වුණාට අපි ඒක ලියන්නේ කොහොමද දන්නවද? බාණ්ඩ වත්කමේ අඩුවීමක් වුණාට අපි ඒක ලියන්නේ විකුණුම් කියන ආදායම වැඩිවීමක් විදියට. විකුණුම් ආදායමේ වැඩිවීමක් විදියට. විකුණුම් ආදායමේ වැඩිවීමක් විදියට. මෙහෙම හඳුනගන්න. බාණ්ඩ විකුණනකොට මුදල් වත්කම වැඩි වෙනවා බාණ්ඩ වත්කම අඩු වෙනවා තමයි. නමුත් මෙතනදී අපි බලන්නේ බාණ්ඩ අඩු වෙන පැත්ත නෙමේ විකුණලා හම්බ කරන ආදායම් පැත්ත. ඒක නිසා මේක ලියන්නේ විකුණුම් ආදායම් වැඩි වෙනවා කියලා. ඔව් මට උත්තරේ ඉවලක් තියෙනවා හොඳයි. දැන් ඔව් මට දැන් ඒ කියන්නේ ඕගොල්ලෝ මෙහෙම උත්තර සාකච්ඡා කරන එක ඇත්තටම වටිනවා ළමයි. ඒක ඕගොල්ලෝ පුළුවන් මෙහෙම කියන එක ඇත්තටම ගොඩක් සතුටුයි. සහ ඒක ඇත්තටම ගොඩක් වටිනවා. ඕගොල්ලන්ට තමයි මේකේ වාසිය අනාගතයේදී හරි හම්බ වෙන්නේ. අපි බලමු මුදල් ගිණුම හර. මුදල් ගිණුම හර. විකුණුම් ආදායම් වැඩි වෙනට මම කියනවා විකුණුම් ගිණුම බැර. නමුත් දැන් ඕගොල්ලෝ මෙතන ඉන්න අය උත්තර කතා කරනවා කියන්නේ ගොඩක් හොඳයි. හරිද? දැන් මට මේක මම මෙහෙම කියා දෙන්නේ දිත්ත බලපෑම ලියලා දිස්ස සටහන ලියලා කියා දෙන්නේ මම වාට ගිණුම් කරන්නේ උගන්වනකොට A to Z කියා දෙන්න වෙනවා. එතකොට මට මේක හැදිච්ච විදිය කියා දෙන්න වෙනවනේ. ඒකයි මම මේ ලියන්නේ. නැත්තම් කවදාකවත් අපි මේ දිත්ත බලපෑම අහන්නේ නැහැ ජීවිතේට. A level paper එක අහන්නෙත් නැහැ අහලත් නැහැ. ඒව වැඩක් නැහැ. ඔය ඕනෙම ටර්ම් පේපර් එක කවුරු හරි ගුරුවරයෙක් දැම්මුත් මිසක් ඕව අහන්නේ නැහැ. ඒ වුණාට මං හැදෙන විදිය කියා දෙන්න එපා. ඒකෙන් එකින් එක අරගෙන කියා දෙන්න. ඇත්තටම වෙන දෙයි ප්‍රායෝගිකව සිද්ධ වෙන දෙයි. ප්‍රායෝගිකව ඕක කරන්න බෑ. බඩු තොගේ අඩු වෙනවා කිය කියලා ලියන්න බෑනේ. අර මං අර කලිනුත් කිව්වේ සීනි කිලෝ එකයි කෙසෙල් ඇවරියකුයි තව මොනවා හරි සබන් කැට දෙකකුයි ඔක්කොම ගත්තට පස්සේ මුදලාලිට ඔක්තර කරගෙන ඉන්න වෙලාවක් නෑනේ. ඉතින් මුදලාලි මොකද කරන්නේ? බාණ්ඩ ගත්ත ගමන් දැනුම් කියලා ලියනවා. බාණ්ඩ වික්ක ගමන් විකුණුම් කියලා ලියනවා. ආයේ තොග කියලා ගිනුම් නැහැ ව්‍යාපාරේ. තොග කියලා ලිව්වොත් වැරදි. හරි. අපි බලමු එහෙනම් පස්වෙනි එක. අවධානයෙන් අහන් ඉන්න. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට මම මේක ලියන්න දුන්නාට පස්සේ ඕගොල්ලොත් මම මේ ලියලා කපලා තියෙන්නේ. ඒ කපපු එකක් ලියන්න ඕනේ. ඒ කියන්නේ බාණ්ඩවත්කම අඩුවීම කියලා ලියලා ඒක කපලා තමයි මේක ලියන්නේ හරි එක. නැතුව හරි උත්තරේ විතරක් ලියගන්න යන්න එපා. මේක අර සිද්ධ වෙන විදිහත් එක්ක ලියන්න. මේ කපලා ලියන එක ඒ විදිහටම ලියන්න. පස්වෙනි එක. ඒකෙත් අපිට දික්වලපෑම වලින්ම ලියන්න පුළුවන්. බාණ්ඩ ණයට වික්කොත් මොකද වෙන්නේ? බාණ්ඩ ණයට වික්කොත් වෙන්නේ සල්ලි හම්බෙනවද? නෑනේ. ණය ගැතියෝ ඇති වෙනවා. ණය ගැති කියන වත්කමක් ඇති වෙනවා. ණය ගැති කියන වත්කමක් ඇති වෙනවා. ණය ගැතියෝ කියන වත්කම වැඩි වෙනවා. ඒත් එක්කම ව්‍යාපාරේ තියෙන බාණ්ඩ ටික නම් අඩු වෙනවා. නේද? මේ බාණ්ඩ ටික අඩු වෙනවා කියන එක මම ඒක ලියන්නේ නැතුව කෙලින්ම ලියන්න විකුණුම් ආදායම කියන.
විකුණුම් ආදායම වැඩි වෙනවා. එතකොට මේකේ දිත්ත සටහනත් අපිට ලියා ගන්න පුළුවන් බය නැතුව. ණයගැති පාලන ගිණුම හර. ණයගැති පාලන කියලා ලියන්න. විකුණුම් ගිණුම බැර කියලා. මෙන්න මේ විදිහට අපිට ලියා ගන්න පුළුවන්. එතකොට දැන් අපි කතා කළා ගනුදෙනු පහ. පළවෙනි එක අත්පිට ගත්තොත් මුදල් ගිණුම බැර ගැනුම් ගිණුම හර මුදල් ගිණුම් බැර. ණයට ගත්තොත් ගැනුම් ගිණුම හර ණයහිමි පාලන බැර. ඊට පස්සේ ණයට ගත්ත භාණ්ඩ ආපහු යවුවොත් ණයහිමි පාලන හර ආපසු යවුම් බැර. ඊට පස්සේ අත්පිට වික්කොත් මුදල් ගිණුම හර විකුණුම් ගිණුම් බැර. ණයට වික්කොත් ණයගැති පාලන හර විකුණුම් ගිණුම බැර. ඔන්න අපි පහක් කතා කළා. තව හතරක් තියෙනවා. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් ගාණක් කතා ගන්න තරම් ප්‍රමාණවත් දත්ත තියෙනවා. මෙතන මේ පාඩමෙන් පස්සේ තව එක එක ගනුදෙනු හම්බ වෙනවා. සාමාන්‍යයෙන් ළමයි අපිට ගිණුම් කරන දැන් ඕගොල්ලෝ දන්නවනේ ඉංග්‍රීසි වචන සාමාන්‍යයෙන් 100ක් 200ක් 1000ක් විතරනේ. ඉංග්‍රීසි වචන 1000ක් විතරක් පුළුවන් නම් අපිට 1000ක් වගේ පුළුවන් නම් අපිට ඉංග්‍රීසි වාක්‍ය ගොඩනගා ගන්න ඊට පස්සේ කාත් එක්ක හරි කතා කරන්න වගේ පුළුවන්. ඒ වගේම තමයි මේ කොමර්ස් වල ගනුදෙනු 20ක් 25ක් වගේ දන්නවනම් ඔයාලට ගාණක් හදාගන්න ඇති. ගනුදෙනු 25ක් විතර දන්නවා කියන්නේ ඔයාලට ගාණක් හදාගන්න හොඳටම ප්‍රමාණවත්. 100%ක්ම හරියන්නේ නැති වෙයි. නමුත් ගාණක් හදාගන්න ප්‍රමාණවත්. කියන්නේ ලකුණු 90ක වගේ මට්ටමකට යන හොඳටම ප්‍රමාණවත්. ගනුදෙනු 25ක් විතර හොඳට දන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ දිත්ත සටහන්, දිත්ත බලපෑම්, සමීකරණට දාන විදිහ මේ ඔක්කොම පුළුවන් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගිණුමේ ලකුණු 90කට වගේ යන්න පුළුවන්. කොහොමද දැනගෙන ඉන්න ඕනේ 100 ගන්න. සාමාන්‍යයෙන් 90ක් වගේ ගන්න උපරිම ඒ කියන්නේ 25ක් වගේ දන්නවනම් හරි. ඒ වගේ මට්ටමක් තියෙනවා කියලා කියන්නේ හරි. හරි බලන්න. ගිණුම් කරන සමීකරණයට අනුව භාණ්ඩ තොගයක් අත්පිට හෝ ණයට විකිණීමේදී භාණ්ඩවත්කමේ අඩුවීමක් සිදු වුවද දිත්ත සටහන් ක්‍රමේදී එය විකුණුම් ආදායම වැඩිවීමක් ලෙස හඳුනාගනී. ඇත්තටම බඩු ටික අඩු වෙනවා. නමුත් ඒක හඳුනාගන්නේ විකුණුම් ආදායම වැඩිවීමක් විදියට. මේ ඔක්කොම ලියන්න ඕනේ. හරි. අංක 6 ණයට විකුණු භාණ්ඩ ආපසු හරිම ලේසි. දැන් කලින් ලිව්ව එකේ අනිත් පැත්ත වෙන්න ඕනේ නේ. දැන් අපි ණයට භාණ්ඩ විකාම කොහොමද ලිව්වේ? ණයගැතිවත්කම වැඩි වෙනවා, විකුණුම් ආදායම අඩු වෙනවනේ. ඉතින් හිතලා බලන්න අපේ කඩේ බඩු ණයට අරන් ගිය කට්ටිය එපා කියලා ආපහු හෙව්වොත් මේක අනිත් පැත්තට ලියන්න වෙන්නේ. මාරු කරලා දෙන එකක් නෙවෙයි මං කියන්නේ. එපා කියලා එවනවා. දැන් සමහර අය ඉන්නෝනේ තරහ ගිල්ලේම දැන් බඩු අරගෙන යනවා ණයට අරන් හැබැයි ඊට පස්සේ තරහින් වගේ ඉල්ලපු තාත්තේ නෙමෙයි එක්ස්පයර් වෙලානේ මොකක් හරි කියලා අපිට ආපහු එවනවා. එවන්නේ මොකක් ආයේ මාරු කරලා දෙන්න කියලා නෙමෙයි මට එපා කියලා එවන්නේ. මම ණය ගෙවන්නෙත් නෑ මට එපා කියලා එවනවා. අන්න ඒ අවස්ථාව තමයි අපි කතා කරන්නේ. එතකොට ණය ගැතියෝ ටික අඩු වෙනවා. විකුණුම් ආදායමත් අඩු වෙනවානේ. එහෙනම් අපි මේක ලියාගමු මෙහෙම. විකුණුම් ආදායම අඩුවීම. ඒත් එක්කම ණය ගැති සට පුළුවන් සටහන ලියද්දී අර කලින් ගැටලුවම එනවා අපිට. මොකද්ද කලින් ගැටලුව? දැන් ඔයා මේක එකපාරටම හදිස්සි වෙලා ලියුවොත් ලියන්නේ කොහොමද? විකුණුම් ගිණුම හර. විකුණුම් ගිණුම හර කියන්නේ විකුණුම අඩු වෙනවා වගේනේ. ණය ගැති පාලන බැර. මෙහෙමයි ලියන්නේ. නමුත් මෙහෙම ලිව්වොත් වැරදි. මොකද්ද වරද? මේකෙදි ඇත්තටම විකුණුම් අඩුවීමක් නෙමෙයි උනේ. විකුණුම් අඩුවීමක් නෙමෙයි උනේ. වික්ක ටික අපෝ එල්මක් දක්වන පාර්ශ්වයෙන් නිවැරදි තොරතුරු සැපීමක් වෙන්නේ නැහැ. ඒක නිසා අපි කියන්නේ අපි වික්කා ඒගොල්ලෝ එපා කියලා එව්වා. ආපසු එවුම් ගිණුම කියලා ලියන්න ඕනේ මෙතනදී. ආපසු එවුම්. මෙතනදී ලියන්නේ විකුණුම් අඩු වෙන ගිණුම වෙන්නේ ආපසු එවුම්. එතකොට මතක තියාගන්න ළමයි සමහර ගිණුම් වල වැඩි වෙන ගිණුමුත් තියෙනවා අඩු වෙන ගිණුමුත් තියෙනවා. දැන් බලන්නකෝ ගැනුම් ගිණුම කියන්නේ භාණ්ඩ තොගේ වැඩි වෙන ගිණුම. ඒ වගේම ආපසු යවුම් කියන්නේ ගැනුම් අඩු වෙන ගිණුම. එතකොට විකුණුම් කියන්නේ ආදායම් වැඩි වෙන ගිණුම. ආපසු එවුම් කියන්නේ ආදායම අඩු වෙන ගිණුම. ඒ වගේම තව තිබ්බ මතකයිනේ අර සමුච්චේෂය ලීබඩු කියලා කියන්නේ සාමාන්‍ය වත්කම් වැඩි වෙන ගිණුමක්. ඊට පස්සේ ලීබඩු සමුච්චේෂය කියලා කියන්නේ වත්කම් අඩු වෙන ගිණුමක්. මතක තව එකක් තිබ්බ අඩමාන ණය. ණය ගැතියෝ කියන්නේ වත්කම් වැඩි වෙන ගිණුමක්. අඩමාන ණය වෙන් කිරීම කියන්නේ වත්කම් අඩු වෙන ගිණුමක්.
ඒ වගේ. ඒ කියන්නේ සමහර ගිණුම් වල වැඩි වෙන ඒවාක් තියෙනවා අඩු වෙන ඒවාක් තියෙනවා. ඒ අනුව විකුණුපේ ආපහු ඉවොත් අපි කියන්නේ ආපසු එවුම් කියලා. ඒ අනුව අපිට මේක ලියන්න පුළුවන් ආපසු එවුම් ගිණුම හර කියලා. ආපසු එවුම් ගිණුම හර කියලා. මේ විදිහට තමයි ලියන්නේ. එතකොට ඔන්න අපි ගණතුණු 6ක් කතා කළා. අපි බලමු මේකත්. ගිණුම් කරන සමීකරණයට අනුව විකුණු භාණ්ඩ තොගයක් ආපසු හරවා එවීමේදී භාණ්ඩවත්කමේ වැඩිවීමක් සිදුවද? ඒ කියන්නේ අපිට භාණ්ඩ ආපහු හම්බ වෙනවනේ. නමුත් දිස්ත්‍රාන් ක්‍රමේදී එය විකුණුම් ආදායම අඩුවීමක් ලෙස හඳුනාගන්නේ. විකුණුම් ආදායමේ අඩුවීමක්. ඒ කියන්නේ අපිට වික්ක ටික ආපහු වික්ක ආදායම අඩු වෙනවා කියලා. අපිට සල්ලි දෙන්න වෙනවා. නැත්නම් අපේ ණය ගැතියෝ ටික අඩු වෙනවා. ඒ වගේ විකුණුම් ආදායමේ අඩුවීමක් ලෙස හඳුනාගන්නේ. නමුත් ඇල්මැති පාර්ශවයන්ට නිවැරදි තොරතුරු සැපීමේදී ආපසු එවුන් වෙනම නිරූපණය කිරීමක් අවශ්‍ය වන බැවින් විකුණුම් ආදායමේ සිදුවන අඩුවීම ආපසු යවුම් නෙමෙයි එවුම් වෙනවා. ආපසු එවුම් ලෙස වාර්තා කළ යුතුයි. ඒ අනුව ආපසු එවුම් ආදායම් අඩුවන ගිණුමක් වන අතර සාමාන්‍යයෙන් හරශේෂයක් තියනවලු. සාමාන්‍යයෙන් හරශේෂයක් තියෙන්නේ. මොකද මෙහෙම කියන්න හේතුවකුත් තියෙනවා. අපි ඔයගලන්ට මතකද පළවෙනි දවසේ කිව්වා වත්කම් වගකීම් හිමිකම් ආදායම් ගිණුම් වල සාමාන්‍යයෙන් තියෙන්නේ ශේෂ කොයි පැත්තෙන්ද කියලා. වත්කම් ගිණුම් වල හර පැත්තෙන්, වගකීම් ගිණුම් වල බැර පැත්තෙන්, ආදායම් ගිණුම් වල බැර පැත්තෙන්, වියදම් ගිණුම් වල හර පැත්තෙන්, වත්කම් ගිණුම් වල හර පැත්තෙන් කියලා. හිමිකම් ගිණුම් වල බැර පැත්තෙන් කියලා. ඊට පස්සේ දැන් බලන්න ආපසු එවුම් කියන්නේ ආදායම් ගිණුමක්. ඒ උනාට තියෙන්නේ හරශේෂයක්. ඒකට හේතුව ආපසු එවුම් කියන්නේ ආදායම අඩු වෙන එක. ඒකයි ওই ශේෂය කියන එකෙන් තේරුම. තව ඉස්සරහට යනකොට ඔයගලන්ට මේවා තේරෙයි හොඳට. ගණුදෙනු 9යිනේ තියෙනවා කිව්වේ. තව දෙකක් තියෙනවා එතකොටනේ. බලන්න 7 වෙනි එක. ප්‍රාග්ධනයේ ලෙස මුදල් නැත්නම් වෙනත්වත්කමක් යෙදවීම. ඒ කියන්නේ අයිතිකාර කෙනා ප්‍රාග්ධනයේ විදිහට මුදල් නැත්නම් වෙනත්වත්කමක් දුන්නොත් ආයෙ බලමු මේකේ දිත්ත බලපෑම වෙන්නේ මොකද්ද කියලා. දිත බලපෑම වෙන්නේ නම් මුදල් වත්කම වැඩි වෙනවා. මුදල් දැන් හිතන්නකෝ අයිතිකාර කෙනා ව්‍යාපාරට දෙන දේවල්ට මේ ප්‍රාග්ධනය කියන්නේ. අයිතිකාර කෙනාට මොනවද දෙන්න පුළුවන් මුදල් විතරද? නෑ. එයාට පුළුවන් එයාගේ වාහනයක් දෙන්න, එයාගේ ගොඩනැගිල්ලක් දෙන්න, එයාගේ ඉඩමක් දෙන්න, ඒ වගේ වෙනත් වත්කම් දෙන්නත් පුළුවන්. ඉතින් මුදල් දුන්නොත් මුදල් වත්කම වැඩි වෙනවා. නැත්නම් ඒ අනිකුත් අදාළ වත්කම වැඩි වෙනවා. වෙන මොකක් හරි ඒ අනිකුත් එක වැඩි වෙනවා. ඒ කියන්නේ ගොඩ ඒ වගේ. අනිකුත් වත්කම වැඩි වීම. ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රාග්ධනය කියන හිමිකම වැඩි වෙනවා. ප්‍රාග්ධනය කියන හිමිකම වැඩි වෙනවා. අපිට ඒක ලියන්න පුළුවන් මුදල් ගිණුම හර මේක නයිති වෙනසක්. මුදල් නැත්නම් ඒ අනිකුත් ගිණුම කිව්වම ලී බඩු ගිණුම මෝටර රථ ගිණුම වගේ ලියන්න පුළුවන්. මුදල් නැත්නම් ඒ අනිකුත් ගිණුම හර මම අනිකුත් කියන වචනේ ලියන්න නැතුව ලිව්වේ. ප්‍රාග්ධනය හිමිකම වැඩි වෙනකොට අපිට කියන්න පුළුවන් ප්‍රාග්ධන ගිණුම බැර. මෙන්න මෙහෙම ලිව්වා. මෙන්න මෙහෙම ලිව්වා. එතකොට ප්‍රාග්ධනයේ විදිහට මුදල් දුන්නොත් මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. ප්‍රාග්ධනයේ විදිහට වාහනයක් දුන්නොත් මෝටර රථ ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. අංක 8යි අංක 9යි. හරි. 9යිනේ තියනවා කියලා කිව්වේ. ඉතින් අපි ඔන්න අමාරුම නැත්තම් විශේෂ ගණුදුණු 9ක් කතා කරලා පාඩකින් අවසන් වෙනවා. බලමු අපි ඊළඟට මොකක්ද තියෙන්නේ කියලා. අංක 8 ඔන්න අපිට තියෙනවා මුදල් ගැනලි සිදු කිරීම කියලා. හරි. මුදල් ගැන කරොත් මොකද වෙන්නේ? දැන් හිතන්න බලමු ආයේ. දැන් අයිතිකරු දෙන දේවල් වලට කියන්නේ ප්‍රාග්ධනය වගේම අයිතිකරු ව්‍යාපාරයේ පත් කරගන්න දේවල් වලට කියන්නේ මොකද්ද? ගැනිලි කියලානේ. ඒකට ගැනිලි කරොත් මොකද වෙන්නේ? අර කලින් ලියුප් එකේ අනිත් පැත්තනේ. ඒ කියන්නේ මේකනේ. හොඳට බලන් ඉන්න. ලියමු ප්‍රාග්ධන කියන හිමිකම අඩු වෙනවා. බලන් ඉන්න. ප්‍රාග්ධන කියන හිමිකම නම් අඩු වෙනවා. මුදල් කියන වත්කම නම් ඒත් අඩු වෙනවා. මුදල් ගැනිලි කරොත්. මුදල් කියන වත්කම නම් අඩු වෙනවා. හැබැයි ළමයි අයිතිකාරකෙක් ගත්තොත්
අපි ඒකට කියන වචනයක් තියෙනවා වෙනම ගැනිලි කියලා. ඒක නිසා අපි මෙතනදී පාවිච්චි කරන්නේ ප්‍රාග්ධන කියන හිමිකම අඩු වුණාට අපි ඒකට කියන්නේ ගැනිලි කියලා. අයිතිකාර කෙනා දැන් හිතන්නකෝ අයිතිකාර කෙනා මුදල් නැත්තම් වෙන මොකක් හරි දුන්නොත් අපි කියන්නේ අදාළ ගිණුම අහර ප්‍රාග්ධන ගිණුම බැලන්නේ අයිතිකාර කෙනා ගත්තොත් වෙන්නේ ඒක අනිත් පැත්ත. ප්‍රාග්ධනය කියන හිමිකම අඩු වෙනවා මුදල් කියන වත්කම අඩු වෙනවා. නමුත් අයිතිකාර කෙනා ව්‍යාපාරයෙන් දේවල් ගන්නවට අපි කියන්නේ ගැනිලි කියලා. මොකද ඕකත් ඇල්මැති පාර්ශවයට කියන්න ඕනේ. මොකද අයිතිකරු 5 දෙනෙක් විතර ඉන්නවා නම් ඒගොල්ලෝ නිතරම ව්‍යාපාරයට සල්ලි දීලා නිතරම ගන්නකොට ප්‍රාග්ධන ගිණුමෙම ලියාගත්තොත් එන්නන්නේ මේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය අඩුයි කියලා. එහෙම නෙමෙයි. අපි අයිතිකරු දෙන එක ප්‍රාග්ධන විදිහට පෙන්නනවා. අයිතිකරු ගන්න එක ගැනිලි විදිහට පෙන්නනවා. මේ අයිතිකරු ගන්න එක ළමයි ඒක සමහර විට එයා ව්‍යාපාරයෙන් ගන්න ලාභ කොටස ගැනිලි කරනවා වෙන්න පුළුවන්. නැත්තම් එයා සමහරට එයා කඩයක් කරා යනවා නම් එයා කඩේ කරා යනකොට ඒගොල්ලන් ගෙදර කෙනෙක් නැත්තම් හිතවත් කෙනෙක් ඇවිල්ලා නිකම් බඩු ටිකක් අරන් දියොත් ඒවට කියන්නේ ගැනිලි කියලා තමයි. මොකද මේ ව්‍යාපාරයේදී අයිතිකරු ව්‍යාපාරය දෙන්නෙක් නේ. මතකනේ ගිණුම් කරන සංකල්පය. ඒකක සංකල්පය. ඒක නිසා අයිතිකරු ගත්තොත් කියන්නේ ගැනිලි. ඊට පස්සේ හිමිකම් අඩුවීමට කියන්නේ නම් මොකක් කියලාද? හර කියලා. ඒ අනුව මේක ලියන්නේ ගැනිලි ගිණුම හර. මුදල් වත්කම අඩුවීමට කියනවා මුදල් ගිණුම බැර කියලා. මෙන්න මෙහෙමයි ලියන්නේ. කල්පනාකාරීව ලියන්න ගැනිලි කියන වචනේ ලියන්න ඕනේ. භාණ්ඩ ගැනිලි කරොත් භාණ්ඩ ගැනිලි කරොත් අපි ඒක ලියන්නේ මෙහෙමයි. ප්‍රාග්ධන හිමිකම අඩු වෙනවා. ඒත් එක්කම ව්‍යාපාරේ තියෙන භාණ්ඩ ටිකක් අඩු වෙනවනේ. හැබැයි භාණ්ඩ අඩු වෙනවා කියලා කියනු නෑනේ. අපි භාණ්ඩ නිරූපණය කරන කිව්වට මොකද්ද කිව්වේ? ගැනුම් කියලානේ. එහෙනම් අපි ඒකට කියන්නේ ගැනුම් කියන වියදම අඩු වෙනවා කියලා. මතක තියාගන්න ළමයි. ගිණුම් ඉච්ඡතාන් න්‍යායේදී තොග කියලා ගිණුම් නෑ. තොග කියලා ගිණුමක් නෑ. අපි තොගේ නිරූපණය ගිණුම් කරන ගිණුම් විදිහට පාවිච්චි කරන්නේ ගැනුම් කියන ගිණුම. එහෙනම් අපි මේක ලියන්නේ ගැනිලි ගිණුම හර ගැනුම් ගිණුම බැර කියලා. ඉතින් ඔන්න ඔය දිස්ත්‍රාන් 9 ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න වෙනවා ඔයගොල්ලන්ට. මේ 9 ගැන අවධානය යොමු කරන්න වෙනවා. බලමු නේ. හරි. බලන්න. ඒ අනුව ප්‍රාග්ධනයේ හිමිකම් වැඩි වෙන ගිණුමක් වන අතර ගැන්ලි හිමිකම අඩු වෙන ගිණුමකි. ප්‍රාග්ධනයේ හිමිකම් වැඩි වෙන ගිණුමක් වන අතර ගැනිලි හිමිකම අඩු වෙන ගිණුමකි. ඒව නිසා ගැනිලි ගිණුමේ සාමාන්‍යයෙන් හරශේෂයක් තියෙනවා. ගැනිලි ගිණුම කියන්නේ හිමිකම් වර්ගයට අයත් ගිණුමක්. හැබැයි තියෙන හරශේෂයක්. මේක වියදමක් නෙමේ. ගැනිලි කියන්නේ හිමිකම් අඩු වෙන ගිණුමක්. ඒ අනුව පැහැදිලි වන්නේ ඇතැම් ගිණුම් වල සාමාන්‍ය තත්ත්වයන් යටතේ පවතින ශේෂ එම ගිණුම් වර්ගයේම අඩු වෙන ගිණුමේදී ඊට ප්‍රතිවිරුද්ධව ශේෂය පවතින බවයි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ තියෙන වෙලේ අඩු වෙන ගිණුම් වලදී ඊට ප්‍රතිවිරුද්ධව තමයි ශේෂයන් පිහිටන්නේ. ඒ කියන්නේ අර වත්කම් ලීබඩු කියන්නේ වත්කම් ගිණුමක් වුණාට ලීබඩු සමුච්චේෂය ගිණුමක් වත්කම් අඩු වෙන ගිණුමක්. ඉතින් බැර ශේෂයක් තියෙනවා. අන්න ඒවත් කතාව. බලමු මේක මම තවදුරටත් මෙහෙම වට පැහැදිලි වෙන්න දාලා තියෙනවා. ගිණුම් වල ශේෂ පිහිටන ආකාරය. හරි. මෙතනින් මේ නෝට් එක අවසන් වෙනවා. ඊට පස්සේ අපේ ටියුට් එකට ගිය හැකි. මේකත් පොඩ්ඩක් අපි අවධානයෙන් කතා කරමු. මේකත් බලාගෙන ඉන්න. හරි බලමු. මම ඔන්න ගිණුම් මෙතන දාලා තිනවා 11ක් 1යි 2යි 10ක් වෙනද 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඔව් 10ක් දාලා තිනවා. ගැනුම්. ගැනුම් කියන්නේ මොන වර්ගයේ ගිණුමක්ද? ගැනුම් කියන්නේ වියදම් ගිණුමක්. මොන ශේෂයක්ද තියෙන්නේ සාමාන්‍යයෙන්? අර ශේෂයක්. ඊට පස්සේ ආපසු යවුම්. ආපසු යම් කියන්නේ මේ ගැනුම් වලම අඩු වෙන ගිණුම ළමයි. ගැනුම් අඩු වෙන ගිණුම. අපි පහළට ඊතලයක් ගන්න අඩු වෙනවා කියන්නේ. ගැනුම් කියන්නේ මොන ගිණුමක්ද? වියදම් ගිණුමක්ම තමයි. නමුත් තියෙන්නේ නම් මොන ශේෂයක්ද? බැර ශේෂයක්. විකුණුම්. විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක්. ආදායම් ගිණුමක්. හැබැයි නෙමෙයි තියෙන්නේ බැර ශේෂයක්. ආපසු එවුම් කියන්නේ විකුණුම් අඩු වෙන ගිණුමට. ඒකත් ආදායම් ගිණුමක්ම තමයි. හැබැයි තියෙන්නේ හර ශේෂයක්. ප්‍රාග්ධනයේ හිමිකම් ගිණුමක්. මොන ශේෂයක්ද තියෙන්නේ? බැර ශේෂයක්. සාමාන්‍යයෙන් තියෙන්නේ බැරනේ. ඊට පස්සේ ගැනිලි කියන්නේ මේ ප්‍රාග්ධනයේ අඩු වෙන ගිණුමක්නේ. ඒකත් හිමිකම්ම තමයි. නමුත් තියෙන්නේ හර ශේෂයක්. අර වань ප්‍රතිවිරුද්ධ පැතිරෙනවා කියන්නේ ඕකට තමයි. ණයගති පාලන කියන්නේ වත්කම් ගිණුමක්. තියෙන්නේ නම් හර ශේෂයක්. අඩමාන අය වෙන් කිරීම ණයගති අඩු වෙන ගිණුම. පාපාරක් කියන්නේ මුලින්ද. ඉන්නකො. මේක ලියලම කියන්න. ලීබඩු කියන්නේ වත්කම් ගිණුමක්. සාමාන්‍යයෙන් තියෙන්නේ නම් හර ශේෂයක්. ලීබඩු සමුච්චේෂය නැත්තම් ෂේ වෙන් කිරීමේ ගිණුම. ලීබඩු අඩු වෙන ගිණුමක්. ඒකත් වත්කම් ගිණුමක්ම තමයි. හැබැයි තියෙන්නේ බැර ශේෂයක්. ඉතින් ළමයි ඔයගොල්ලෝ හොඳට කල්පනාවෙන් මේක බැලුවොත් එකම රටාව තියෙන්නේ මෙතන.
සාමාන්‍යයෙන් ගානක ගිණුමක ශේෂ පිටන පැත්තක් තියෙනවා. ඒ සාමාන්‍ය ලියන පැත්ත වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා ගාන. ඒවා හොඳට බලන්න. ගැනුම් කියන්නේ වියදම් ගිණුමක්. තියෙන්නේ හර ශේෂයක්. නමුත් ආපසු යැවුම් කියන්නේ ගැනුම් කියන වියදම අඩු වෙන ගිණුම. ඉතින් ඒක වියදම් ගිණුමක් වුණාට ශේෂය නම් තියෙන්නේ පෙර පැත්තේ. විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක්. සාමාන්‍ය විදිහට පෙර පැත්තේ ශේෂය තියෙනවා. ආපසු එවුම් කියන්නේ ඒ ආදායම අඩු වෙන ගිණුම. ඉතින් ශේෂය තියෙන්නේ හර පැත්තට. හර පැත්තේ තමයි ශේෂය ඇති වෙන්නේ. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් ගිණුමක්. පෙර ශේෂයක් තියෙන්නේ. ගැනිලි කියන්නේ ඒ හිමිකම් ගිණුම අඩු වෙන ගිණුම. ඉතින් ශේෂය තියෙන්නේ හර පැත්තට. ණයගැති පාලන වත්කම් ගිණුමක් සාමාන්‍යයෙන් හරට ශේෂය තියෙන්නේ. අඩමානයි වෙන් කිරීම කියන්නේ ඒ ණයගැතියම අඩු වෙන ගිණුම. ඉතින් ශේෂය තියෙන්නේ බැරට. ඊට පස්සේ ලී බඩු ගිණුම වත්කම් ගිණුමක්. සමුච්චේෂය කියන්නේ වත්කම් ගිණුම අඩු වෙන එක. ඒක බැර ශේෂයක් තියෙනවා. දැන් මේක ලී බඩු විතරක් නෙමෙයි. ගොඩනැගිලි වෙන්න පුළුවන්, මෝටර රථ වෙන්න පුළුවන්. ඕනෙම සමුච්චේෂය කියන්නේ වත්කම් අඩු වෙන ගිණුමක්. ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් ශේෂ පිහිටන්නේ. ඉතින් මම ඔයගලන්ට අද දවසේ ඉවරනාට පස්සේ මේක දාන්නම් PDF එකක් විදිහට. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේක වගේ ලියන පොතේ අද දිනේ දාලා ලියා ගන්න ඕනේ. හරිද? අපි යමු ටියුට් එක පැත්තට. ඉවර නැහැ. තව තියෙනවා කරන්න ගොඩාක් දේවල්. මේ පාඩමේ තියරිය නම් ඉවරයි ළමයි. දැන් තියෙන්නේ ටියුට් එකේ කොටස් ටික සම්පූර්ණ කරගෙන යන එක. වෙන මේකේ තියරි නෑ කරුණු. තියරි ඔක්කොම කරලා ඉවරයි. දැන් තියෙන්නේ මේකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යන්න. හරි. අපි බලමු ප්‍රශ්නාංක 9. ප්‍රශ්නාංක 9 බලන්න. පහත එකිනෙක ගිණුම් ල නෙමෙයි ළමයි මෙතන කමාව තියෙන්න ඕනේ. ල නෙමෙයි තියෙන්න ඕනේ කමාව. පහත එකිනෙකයි කුමන ගිණුම් වර්ගයකට අයත් වේද යන්න දක්වා එකිනෙක ගිණුමේ ඔබ අපේක්ෂා කරන්නේ කුමනන්ද මේ ශේෂයක්ද අර හෝ බැර යන්න දක්වන්න කියලා තියෙනවා. හරි. ඔන්න අපිට දීලා තියෙනවා ගිණුම් ටිකක් 10ක් දීලා තියෙනවා. අපෙන් අහලා තියෙන්නේ ඔබ අපේක්ෂා කරන්නේ කුමන අන්දමේ ශේෂයක්ද? ඒ කියන්නේ ශේෂයේ තියෙන්නේ හර පැත්තේද බැර පැත්තේද? කියලා අහලා තිනවා. දැන් මේකට ඔයාලට පුළුවන් ගිණුම් වර්ගය බලන්න. බලන්න. වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ කියන්නේ මොකද්ද? ණය ගැතියෝනේ. ඒ කියන්නේ වත්කම. සාමාන්‍යයෙන් වත්කම් ගිණුමක තියෙන හර ශේෂයක්. ඒ ගිණුමක්නේ. සාමාන්‍යයෙන් ශේෂය හර. ගැනුම් කියන්නේ වියදම් ගිණුමක්. සාමාන්‍යයෙන් ශේෂය හර. බැංකු අයිරාව වගකීම් ගිණුමක්. බැංකුවේ තියෙන ඍණ ශේෂයනේ. ඒ කියන්නේ අපි බැංකු චෙක් පත් හරහා ගෙවීම කරනකොට බැංකුවේ සල්ලි නැත්තම් අපිට ඒ චෙක් නිලිය දෙන්න පුළුවන්. ඒකට බැංකුවේ ඍණාගයක් නැති වෙන්නේ. ඒ කියන්නේ හරියට මගේ ෆෝන් එකේ සල්ලි නැති වෙලාවක මම කෝල් එකක් ගත්තොත් මගේ ඍණ බැලන්ස් එකක් තියෙන්නේ. මොකද මම ඔටෝ ලෝන් පහසුකම ඇක්ටිව් කරලා තියෙන්නේ. ජංගම ගිණුම් හිමියන්ට account එකේ සල්ලි නැතුණත් චෙක් එකක් ලියලා ගෙවීම කරන්න පුළුවන්. ඒ හැකියාවට අපි කියන්නේ අයිරාව කියලා. ඒක වගකීමක්. බැර ශේෂයක් තියෙන වගකීමක. වගකීමක ශේෂය බැරට තියෙන. තොගය කියන්නේ නම් වත්කම් ගිණුමක්. තියෙන්නේ හර ශේෂයක්. හැබැයි තොග කියලා ගිණුම් නැහැ. තොග කියලා ගිණුම් නැහැ. ඒක මතක තියාගන්න. තොග කියලා ගිණුම් ඔයාලට ගානක දෙන්න පුළුවන් තියාගන්න නැහැ. තියාගන්න ඔව් සාමාන්‍යයෙන් තියාගන්න නැහැ. ඔයක වැඩි පැහැදිලි කරන්න ඕනේ. ඒක මම අදාළ තැනදී කියා දෙන්නේ නැහැ. තොගය කියලා සාමාන්‍යයෙන් නැහැ කියලා මතක තියාගන්න. විශේෂ අවස්ථා තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් නැහැ. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම් ගිණුමක්. තියෙන්නේ බැර ශේෂයක්. මම ඉස්සරහින් ලියන වට තේරුම් ගන්න පහසුවට කාර්යාල වේතන උඩට අපි වැටුපා වේතන කියන වචනේ පාවිච්චි කරනවා. ඒක වියදම් ගිණුමක්. තියෙන්නේ හර ශේෂයක්. ගැනිලි කියන්නේ හිමිකම් ගිණුමක්. හැබැයි ළමයි ගැනිලි හිමිකමක් වුණාට බැරද තියෙන්නේ නැහැ. හර ශේෂයක්. මත ගිණුමක් නමුත් හිමිකම අඩු වෙන එකක් නේ. ඒක නිසා හර ශේෂයක් තියෙන්නේ. හිමිකම අඩු වෙන ගිණුමක් මේක. ඒක නිසා හර ශේෂයක් තියෙන්නේ. හැරවු විකුණු කියන්නේ මොකක්ද? ආපසු එවුම් වලට. ආපසු එවුම්. ඔන්න ලියා ගන්න මේව. ආපසු එවුම් කියන්නේ ආදායම් ගිණුමක්. හැබැයි ආදායම් මොන වෙන ගිණුමක්ද? අඩු වෙන්න ගිණුමක්. ඒක නිසා තියෙන්නේ හර ශේෂයක්. සාමාන්‍යයෙන් ආදායම් ගිණුමක තියෙන්නේ බැරහු එවලා. ඒකට තියෙන්නේ හර ශේෂයක්. මූල්‍ය සමාගමින් ගත්ත ණය වගකීමක් තියෙන්නේ බැර ශේෂයක්. හරිනේ? අපි ප්‍රශ්න එකක් මම මගහැරලා ගියේ ඒකට එන්නම් මම තව ටික කිලින්. එතකොට ඔන්න 8 කලේ නෑ 9 10 හරේ. ඔන්න 11 වෙනි එක ඔයගොල්ලන්ට දැන් කරන්න පුළුවන්. මම ගිය සතියේ හෝම්වර්ක් එකක් දෙන්න හදලා දුන්නේ නෑනේ නේද ඒක. 11 වෙනි එක දැන් කරන්න පුළුවන්. පහත එකිනෙක ගිණුම් වත්කම් ගිණුමක්ද ආදායම් ගිණුමක්ද වියදම් සාමාන්‍ය තත්ත්වයන් යටතේ පවතින ශේෂය. එතකොට මේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ පවතින ශේෂය වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. අර ආපසු එවුම්වලදී, ආපසු යැවුම්වලදී, ගැනිලිවලදී, අඩමාන අය වෙන් කිරීමේදී, සමුච්චේෂයවලදී ඒවයි ශේෂ අර සාමාන්‍ය තත්ත්ව නෙමෙයි. ඒක විශේෂ අවස්ථා. ඒවයිදී අනිත් පැත්ත වෙනවා. ප්‍රතිවිරුද්ධ පැත්ත වෙනවා. ඉතින් මේකේ විදිහට බලලා ලියන්න. එතකොට 11 වෙනි එක හෝම්වර්ක් එකක්.
හරි. අපිට ලබන සතියේ මේක ඉවර කරන්න පුළුවන් වෙයි. අපි යන් 8 වෙනි ප්‍රශ්නෙට පොඩ්ඩක්. 8 වෙනි ප්‍රශ්නේ මම කොහේ යනවද මන්ද? 8 වෙනි එකට යන්න. 8 වෙනි එක තියෙනවා බලන්න. පහත ගනුදෙනු චන්දනගේ ව්‍යාපාරයේ සිදු වී තිබේ කියලා අපිට ගනුදෙනු වැඩි නෑ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් දීලා තියෙනවා. අපෙන් අහලා තියෙන එක වගේ. ඒ වගේ එකක්. ලෙජර් ගිණුම් තුලනය කරන්න තියෙනවා. ලෙජර් ගිණුම් වර්ග කිරීම හා එකිනෙක ගිණුම් වර්ෂයේ ශේෂය හඳුනා ගන්න කියලා තියෙනවා. ජනවාරි 9 දිනට ශේෂ පරීක්ෂම අහලා තියෙනවා. හරි. ප්‍රශ්නයක් අහලා තිනවා සර් හානි කරන අලාභ ඉඩහැරීම කියලා කියන්නේ මොකක්ද කියලා. හානි කරන ලාභ ඉඩහැරීම කියන්නේ අඩමාන අය වෙන් කිරීමටම තමයි. ඒක දැන් මෙහිමයි. ඒ වචනේ හම්බෙන්නේ තව ටිකක් ඉස්සරහදී. නමුත් ඒක දැන් ඒක කමන්නේ ඉතින්. මේ සමහර දේවල්ට කියන සමාන වචන ටිකක් තියෙනවා. දැන් අඩමාන ණය. ඔගොල්ලෝ එහෙම ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න අහන්න අඩමාන ණයට අපි කියනවා බොල් ණය. සෝරි. බොල් ණය නෙමෙයි. අඩමාන ණයට අපි කියනවා හානි කරන අලාභ කියලා. අපි බොල් ණයටත් කියන්නේ හානි කරන ලාභ කියලා. තමයි අලුත් සිලබස් මේ තියෙන්නේ පරණ සිලබස් එකේ වචන. මේ තියෙන අලුත් සිලබස් එකේ වචන. ඒ වුණාට මෙතන මේ වචන අලුත් පරණ කියලා තිබ්බට මේක අලුත් සිලබස් එකේ තියෙනවා ඉතින්. අඩමාන ණය බොල් ණය කියන අපි ඉස්සර කාලේ පාවිච්චි කරපු වචන වලට අලුත් සිලබස් එකේ පාවිච්චි කරන්නේ හානි කරන ලාභ. විශේෂයෙන්ම 13 වසරේදී අපි 12 වසරේදී නම් බොහෝ විට අඩමාන ණය හා බොල් ණය වගේ වචන තමයි පාවිච්චි කරන්නේ. වැඩිපුරම හානි කරන ලාභ කියලා කියන්නේ මේ දෙකටම සමාන වචනයක්. ඊට පස්සේ තව ගත්තොත් එහෙම අර ෂේවෙන් කිරීම. ඒ වෙන් කිරීමට අපි කියනවා සමුච්චේෂය කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ තව එකක් ඇහුවානේ. අඩමාන ණය වෙන් කිරීමට අලුත් සිලබස් එකේ කියන්නේ හානි කරන අලාභ ඉඩහැරීම. එතකොට අර අපි කතා කරපු සංකල්පෙ එහෙමමයි. ඒ කියන්නේ අඩමාන ණය බොල් ණය කියන්නේ වියදම්. එතකොට හානි කරන ලාභවත් වියදමක්. ෂේ වෙන් කිරීම කියන්නේ වත්කම් ගිණුමක්. සෝරි වත්කම් අඩු වෙන ගිණුමක්. සමුච්චේෂය කියන්නේ ඒක එහෙමම තමයි. අඩමාන ණය වෙන් කිරීම කියන්නේ වත්කම් අඩු වෙන ගිණුමක්. එතකොට හානි කරන ලාභ ඉඩහැරීම කියන්නේ වත්කම් අඩු වෙන ගිණුමක්ම තමයි. ඔය වගේ මේ ටික තමයි සාමාන්‍යයෙන් වෙනස් වෙච්ච වචන ටික උනේ. ඒ කියන්නේ පරණ සිලබස් එකේ ඉඳන් අලුත් සිලබස් එකට එනකොට අලුතෙන් හම්බ වෙච්ච වචන ටික තමයි මේ තියෙන්නේ. මේ තුන තමයි වෙනස් උනේ. අනිත් ඒවා නම් ඉතින් වෙනසක් නැහැ එකම ටික තමයි තියෙන්නේ. ඒ කියන්නේ කාලෙන් කාලට ළමයි මේ වචන ඒගොල්ලෝ වඩාත් නිවැරදි කරන්න එක එක විදිහට හදනවා. වරලොත් ගණක අධිකාරිය ආයතන. ඉතින් ඒකේ ඉතින් ඒගොල්ලෝ ඒ සිලබස් එකක් වෙනස් වෙද්දි වගේ ඒක දානවා. ඉතින් එහෙම ආපු වචන ටිකක් තමයි මේ තියෙන්නේ. අර නේද මම කලින් ස්ක්‍රීන් ෂෙයා කරන්න අමතක වෙලා තිබ්බද කොහෙදනේ? ඒතර පරණ සිලබස් එකේ අඩමාන අය බොල් ණය කියලා කිව්වා අලුත් සිලබස් එකේ හානි කරන ලාභ. පරණ සිලබස් එකේ ෂේ වෙන් කිරීමට අලුත් සිලබස් එකේ සමුච්චේ ෂය. පරණ සිලබස් එකේ අඩමාන අය වෙන් කිරීමට අලුත් සිලබස් එකේ හානි කරන ලාභ ඉඩහැරීම. ඔය තුන තමයි වෙනස් වෙන්නේ. හරිනේ? එතකොට දැන් අපිට මේක හදන්න තියෙනවා. මේක හදනකොට දැන් මේක මම කොහොමත් හෝම්වර්ක් එකක් තමයි දෙන්නේ. මේක හදන්න කොහොමත් වෙලා නැහැ අපිට. ඒක නිසා මෙහෙම කරමු අපි මේක මම දිස්ත්‍රාන් ටික දැන් දෙන්නම්. දිස්ත්‍රාන් ටික මම ලියන්නම්. ඕගොල්ලෝ මේකේ දිස්ත්‍රාන් ටික බලාගෙන අර කලින් දවසේ වගේම ඉලෙජර ගිණුම් ගහලා තුලනය කරලා ගිණුම් වල ශේෂය හොයාගෙන ඒ කියන්නේ ඒක වර්ග කරලා ශේෂ පරීක්ෂම හදන්න. ඒක තමයි එතකොට අද දවසේදී හෝම්වර්ක් එකක් වෙනවා. එකක් තමයි මේ 8 සම්පූර්ණ කරන එක. මම දැන් 8 කරන්න පටන් ගන්නවා. 8 සම්පූර්ණ කරන එකයි අර 11 වෙනි එකයි. ඊට පස්සේ ඊළඟ සතියේදී මම 8 වෙනි එක ගාන හදන්නම්. මේක ඉතුරු ටික කොටස් ටික හදන්නම්. මොකද මේක ටිකක් තියෙනවනේ. ඊට පස්සේ අපි ටියුට් එක සම්පූර්ණයෙන් ඉවර කරමු. තව තියෙන්නේ මේක මේ එක එක පොඩි පොඩි තියරි ටිකක් කතා කරන්න තියෙනවා. ඒ ටික විතරයි තියෙන්නේ. හරි. ඒතකොට ලබන සතියේ මේ ටියුට් එක ඉවර වෙනවා. ඊට පස්සේ ඔයගලන්ගේ 4 වෙනි පාඩමට තමයි යන්නේ. ඉතින් ඔයගලන්ට කාට හරි කෙනෙකුට මුල පාඩම් තාම ඒ සමීකරණයේ පාඩම් වගේ ගැටලු තියෙනවා නම් ඔන්න යාළුවා අනිත් පන්තියටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ආයෙ රිවිෂන් වැඩක් නැහැ එතකොට ඔයගලන්ට. හරි අපි මේ ටික බලමුනේ. මම මේකේ දිත්ත ස්ථාන ටික ලියවන්නම් ඔයගලන්ට.
ටියුට් එකේ ඔන්න මම දාගන්නවා. ඔයගොල්ලෝ ලියාගමු. එතකොට ලේසියිනේ. ප්‍රශ්නාංක කීයද? 8 නේ. බලමු අපේ පළවෙනි ගනුදෙනුව මොකක්ද කියලා. මේක ඔයාලට පෙර වැඩ කියලා දාලා ලියා ගන්න පුළුවන් ළමයි. පෙර වැඩ කියලා දාලා ලියා ගන්න පුළුවන්. එකයි එක රුපියල් 50000ක ප්‍රාග්ධනයක් යෙදවීම. රුපියල් 50000ක ප්‍රාග්ධනයක් යෙදුවොත් මොකද වෙන්නේ ළමයි? රුපියල් 50000ක ප්‍රාග්ධනයක් යෙදුවොත් මොකද වෙන්නේ? දිත්ත සටහන ලිව්වා නම් ඇති කෙලින්ම. මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. එන මට ලියන්න පුළුවන් 1 දිනේ දාලා මුදල් ගිණුම හර 50000යි ප්‍රාග්ධන ගිණුම බැර 50000යි. ඔයගොල්ලෝ ලියාගමු දැන්. මේක මං ආයෙ වන්නේ අර නෝට් එකේ ගෙවනවා මේක වන්නේ. එතකොට ඔයාලට තියෙන්නේ මුදල් ගිණුමක් ගහලා හර කරන්න ප්‍රාග්ධන ගිණුමක් ගහලා බැර කරන්න. ජනවාරි 2 රුපියල් 30000ක බැංකු ණයක් ගැනීම. 1.2 දිනේ දැම්මා. ඒකට බැංකු ණයක් ගත්තා නම් මොකද වෙන්නේ දැන් කල්පනා කරනවා. ඔයා හිතින් කල්පනා කරන්න. බැංකු ණයක් ගත්තොත් මොකද වෙන්නේ? දැන් මේ කල්පනා කරන විදිහ තමයි මේ කියන්නේ. බැංකු ණයක් ගත්තොත් මොකද වෙන්නේ? මුදල් ලක්කම වැඩි වෙනවා. ඒ කියන්නේ මුදල් ගිණුම හර. ඊට පස්සේ බැංකු ණය ටිකත් වැඩි වෙනවා නේ. බැංකු ණය ටික වැඩි වෙනවට කියනවා බැංකු ණය ගිණුම බැර. බැංකු ණය ගිණුම බැර 20000 නේ. ඔන්නෝම ලිව්වා. ඊට පස්සේ ඒකත් ඉවරයි. ඊට පස්සේ ඊළඟ ගණනුවට යනවා. හරි ලේසියි මේක අර ඒ රටාවට හුරුනා නම් හරි. 1.3 දුරකථන ගාස්තු ගෙවීම. දුරකථන ගාස්තු ගෙවුවොත් මොකද වෙන්නේ? අපේ සල්ලි ටික නම් අඩු වෙනවා දුරකථන ගාස්තු කියන වියදමක් ඇති වෙනවා. ඒ කියන්නේ දුරකථන ගාස්තු ගිණුම හර මුදල් ගිණුම බැර හැමතිස්සෙම හර එක උඩට එන්න ලියන්න. දුරකථන ගාස්තු ගිණුම හර 1500යි මුදල් ගිණුම බැර 1500යි. ඊට පස්සේ තියෙනවා 1.4 මුදල් ගැනීම 300යි. දැන් ඒක මතක තියෙන්න ඕනේ මුදල් ගැනීම කොහොමද ලියන්නේ කියලා. මතකද? ගැනිලි ගිණුම හර දැන් මුදල් ගැනීම කරා නම් ප්‍රාග්ධනය කියන හිමිකම අඩු වෙනවා මුදල් කියන වත්කම අඩු වෙනවනේ. මේක ලියන්නේ කොහොමද? ගැනිලි ගිණුම හර 300යි මුදල් ගිණුම බැර 300යි. ගැනිලි ගිණුම හර 300යි මුදල් ගිණුම බැර 300යි. ඊට පස්සේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා 1.5 කොමිස් ආදායම් ලැබුණා 2000යි. අපිට ඒක ලියන්න පුළුවන්. කොමිස් ආදායම් හම්බුනනම් මොකද වෙන්නේ? අපිට මුදල් හම්බ වෙනවා. ඒ කියන්නේ මුදල් ගිණුම හර කොමිස් ආදායම් ගිණුම බැර නැත්නම් ලද කොමිස් ගිණුම බැර. දෙදාහයිනේ. මුදල් ගිණුම හර 2000යි.
රද කොමිස් බැර 2000යි. ඊට පස්සේ අපිට ආයෙත් බලුවා හැකි ඊළඟට මොකද තියෙන්නේ කියලා. 1.6 තියෙනවා ණයට විකුණුම 8000යි. මේ ණයට විකුණුම අපිට ලියන්න පුළුවන් 1.6 ණයගැති පාලන හර. ණයගැති පාලන හර 8000යිනේ. විකුණුම් ආදායම වැඩි වෙනවා. ඒ කියන්නේ විකුණුම් ගිණුම බැර 8000යි. මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ණයගැති පාලන හර විකුණුම් ගිණුම බැර. ඊළඟ එක ආපසු එවුම් තියෙනවා නේද? ආපසු එවුම් 500ක් තියෙනවා. මේක කොහොමද ලියන්නේ? ආපසු එවුවා නම් මොකද වෙන්නේ? ණයගැති වත්කම අඩු වෙනවා. ඒත් එක්කම විකුණුම් ආදායම අඩු වෙනවා. මේ විකුණුම් ආදායමේ අඩු වීමට අපි කියන්නේ ආපසු එවුම් කියලා. ඒ අනුව ආපසු එවුම් ගිණුම හර 500යි ණයගැති පාලන බැර 500යි. මෙන්න මෙහෙම කියන්න පුළුවන්. අර ඇත්තටම විකුණුම් ගිණුම හර වෙනව වෙනුවට තමයි මේ ආපසු එවුම් කියලා ලියන්නේ. මේවා තමයි වරද්ද ගන්න නැතිව හරියට ලියන්න ඕනේ කොටස්. ප්‍රශ්නයක් අහලා තියෙනවා මුදල් ගිණුම බැර වෙන්න බැරිද කියලා. බෑ. ආපසු එවුම්. දැන් මෙහෙමයි දැන් හිතන්නකෝ මෙහෙම දැන් මේ ඒක හොඳ ප්‍රශ්නයක් අත්තට මොකද මෙතන ජනවාරි 7 තියෙන්නේ ආපසු එවුම් 500යි කියලා. එතකොට ඔයගොල්ලෝ හිතලා තියෙනවා මුදල් බැර වෙන්න බැරිද කියලා. දැන් ඔයා හිතලා බලන්න. ඔයා කඩේකට ගිහිල්ලා භාණ්ඩයක් ගන්නවා සල්ලි දීලා. එහෙම ගන්න භාණ්ඩේ ඔයා එපා කියලා හිතන්න ඔයා ගෙදර ඉඳලා එපා කියලා යවනවද? නෑනේ. ඔයා කවදාකවත් එහෙම කරන්නේ නැහැ. මොකද එහෙම කළොත් අපිට සල්ලි ඒ කියන්නේ එයා අපිට පෝස්ට් එකෙන්ම හරි එවයිද? නෑනේ කවදාකවත් එහෙම එන්නේ නැහැ. හිතලා බලන්න ඔයා භාණ්ඩේ දැන් සල්ලි දීලා අරගෙන ආව ගෙදර ඒක එපා කියලා ඔයා ගිහිල්ලා දුන්නොත් එයා කවදාකවත් සල්ලි දෙනවද? නෑ. එයා කියනවා මේක තියාගෙන වෙන එකක් ගන්න කියලා. මාරු කරලා දෙනවා මිසක් ආපහු සල්ලි දෙන්නේ නැහැ. ව්‍යාපාරවල ප්‍රතිපත්තියක් තියෙනවා එහෙම. ඒක නිසා ආපසු එවුම් කිව්වහම ගානේ දීලා තිබ්බත් නැතත් කියන්නේ ණයට විකුණු භාණ්ඩ ආපසු එව්වා කිව්වහම ලියන්නේ ආපසු එවුම් හර ණයගැති පාලන බැර. ඒ හැර නිකම් ආපසු එවුම් තිබ්බත් අපි හිතන්නේ ණයට වික්කේවා කියලා. ඒක තමයි සාමාන්‍ය උපකල්පනය. ඒක සාමාන්‍යයෙන් අපි ගණන් හදනකොට කරන උපකල්පනය. ණයට වික්කේවා තමයි ආපහු එවන්නේ. ණයට ගත්තේවා තමයි ආපහු එවන්නේ. මොකද සල්ලි වලට ගත්තේවා වික්කේවා ආපහු යවුවට සල්ලි දන් දෙන්නේ නැහැ. මාරු කරලා තමයි දෙන්නේ. සාමාන්‍ය ව්‍යාපාරිකයෝ එහෙමයි. මාරු කරලා දෙන නිසා සල්ලි දෙන්නේ නැහැ. ඊට පස්සේ 1.8 ණයට ගැනුම් 7000යි. ගැනුම් ගිණුම හර 7000යි. ණය හිමි පාලන බැර 7000. 1.9. ආපසු යවුම් 1000යි. ආපසු යවුම් 1000යි. අපි බලමු මේක. එකයි 9. ආපසු යවුවනම් මොකද වෙන්නේ? ආපසු යවුවනම් මේ අර ණයට ගත්ත එකේ අනිත් පැත්ත වෙන්න ඕනේ. මෙතනදී අපි කරන්නේ හිතන්නේ ණයට ගත්තේව තමයි ආපහු යවන්නේ. එතකොට මෙතනදී වෙන්නේ ගැනුම් ටික අඩු වෙනවා. ඒත් එක්කම ණය හිමියොත් අඩු වෙනවා. මේ ණය හිමිය අඩු වීමට අපි කියන්නේ ණය හිමි පාලන හර. ණය හිමි පාලන හර. ණය හිමිය ටික අඩු වෙනවා ඔන්න. ඊට පස්සේ මේ ගැනුම් අඩු වෙන එක ගැනුම් ගිණුම බැර කියලා නෙමෙයි ලියන්නේ. ඒක ලියන්නේ ආපසු යවුම් කියලා.
මෙන්න මෙහෙමයි. හරි. ඉතින් ඔයගලන්ට මෙහෙම විත්තිස්ථාන ටික ලියාගෙන පෙර වැඩවල ඔයගලන්ට කරන්න තියෙන්නේ ගිණුම් ටික ගහලා මේ ටික ලියන එකයි. ගිණුම් ටික තුලනය කරන එකයි. ඊට පස්සේ ගිණුම් තුලනය කරලා ඊට පස්සේ ශේෂයන් එනවනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ගිණුම් ටිකේ නම් ටික ලියලා ගිණුම් වර්ගය ලියලා ශේෂයාගේ හර පැත්තෙන්ද බැර පැත්තෙන්ද කියලා අංක 3 උත්තරේ ගන්න එක මේ ගානේ. ඊට පස්සේ අංක 4 තියෙන්නේ ශේෂ පරීක්ෂණ. ඉතින් ඔන්න ඔය ටික තමයි අද දවසේදී homework. ඉතින් අද දවසේ අපි මෙතනින් නවත්තමු. ලබන සතියේ අපි මේ පාඩම සම්පූර්ණයෙන්ම ඉවර කරලා ඉතුරු කොටස් වලට යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අනිත් දවසේදී හම්බෙමු. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝ වෙන ප්‍රශ්න කරනවා නම් ඒවත් ගැටලු සහිතව තියෙනවා නම් අහන්න. අනිත් පන්තියට සම්බන්ධ වෙනවා නම් ඒකත් කියන්න ඕනේ. ඉතින් මම ලින්ක් එක දාන්න ඒකට සම්බන්ධ වෙන්න. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න එහෙනම් අපි අනිත් දවසේ හම්බෙමු. මම නෝට් එක දාන්න ඕගොල්ලෝ